ආයුබෝවන් දරුවනේ. හොඳයි අපි අද කතා කරන්න යන්නේ තවත් අභ්‍යාස කිහිපයක් පෙරසැරි පිරිවැයකරණයට සහ බද්ධ පිරිවැයට ආශ්‍රිතව ඒ දෙකම එකතු වෙච්ච ගානක් තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි මේ දක්වා පෙරසැරි පිරිවැයකරණයේදී අපි පෙරසැරි පිරිවැය යටතේ සාමාන්‍ය බද්ධ පිරිවැයකරණ ක්‍රමයට ගණන් හැදුවා. ඒ වගේම 5/4 ගණන් හැදුවා. ඊට පස්සේ අපි කතා කළා බද්ධ පිරිවැය සහ අතුරු නිෂ්පාදන පිළිබඳව. ඒතර බද්ධ නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන කතා කරලා තියෙනවා. දැන් මේ වගේ දැනුම එකතු වෙලා විභාගෙට ප්‍රශ්නයක් ආවොත් කොහොමද විසඳන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් දෙන්න තමයි දැන් මේ උදාහරණ සාකච්ඡා කරන්නේ. මේක හොඳ උදාහරණයක්. ඉතින් මේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගත්තොත් මම හිතනවා මේ වගේ ගානකට අපිට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. එහෙනම් හැමෝම යන්න අභ්‍යාසවල මන් දීලා තියෙනවා ලංකා රසායන නිෂ්පාදන සමාගම විසින් ක්‍රමානුගත ක්‍රියාවලි දෙකක් හරහා රසායනික ද්‍රව්‍ය යැවීම තුළින් බද්ධ නිෂ්පාදන 3ක් නිෂ්පාදනය කරනු ලබයි. පළමු පෙරසැරියෙන් ලැබෙන නිමවම දෙවන පෙරසැරියට මාරු කරන ලබන අතර එයින් නිෂ්පාදනය කරන ලබන බද්ධ නිෂ්පාදන තුන වහාම විකුණුනු ලැබේ. අප්‍රේල් මාසයේ පෙරසැරි වලට අදාළ දත්ත පහත දැක්වේ. පෙරසැරි 1 කියලා එකක් තියෙනවා. පෙරසැරි 2 කියලා තව එකක් තියෙනවා. පෙරසැරි 2කින් කිසිවක ආරම්භක අවසාන්තක නොමැති අතර පෙරසැරි 2ට අදාළ නිග්මවුම් වල විකුණුම් මිල ගණන් පහක් දැක්කේ. පෙරසැරි 2 එකකවත් ආරම්භක තොගත් නැහැ අවසාන තොගත් නැහැ. එහෙනම් මේක නොනිමි වැඩ නැති ගාණක්. right? එතකොට පළවෙනි පෙරසැරිය දිහා බලන්න. පළවෙනි පෙරසැරිය තුල දරපු පිරිවැය දීලා තියෙනවා. ඒ වගේ තොරතුරු තියෙනවා. ඊට පස්සේ බද්ධ නිෂ්පාදන වෙන් කරගන්න ඇත්තම දෙවෙනි පෙරසැරියේදී නේද? ඒතර පළවෙනි පෙරසැරියේදී නෙමෙයි දෙවෙනි පෙරසැරියේ තමයි බෙදා වෙන් කරගන්නේ. නේද? දෙවෙනි පෙරසැරිය අවසානයේ තමයි බෙදා වෙන් කරගන්නේ. මම බද්ධ නිෂ්පාදන ගැන කතා කරනකොට ඒ ගැන කිව්වා. නේ? බද්ධ නිෂ්පාදන ගැන කතා කරනකොට මම කිව්වා බද්ධ නිෂ්පාදන පෙරසැරි එකක් හෝ දෙකක් හෝ කීපයක් අවසානයේදී වෙන් කරගන්නත් පුළුවන්. මෙන්න පළවෙනි පෙරසැරිය. මේ පෙරසැරියට මේ ගාන තියෙන හැටියට අපි ඍජු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2500ක් ඇතුළත් කරනවා. ආරම්භයේ නෑනේ. එතකොට යෙදවුම් වෙන්නේ මේක. නේ. ඒතර පළවෙනි ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා තියෙනවා නිමෝම කීයක්ද? කිලෝග්‍රෑම් 2300. ගාන හොඳට කියවලා බලන්න. ඒතර ඕක තමයි නිමෝම. පළවෙනි ක්‍රියාවලිය. නේද? මම ආයෙත් අඳින්නම් මේක. ඊට පස්සේ මේක එනවා දෙවෙනි ක්‍රියාවලියට. දෙවෙනි පෙරසැරියට. ඒතර දෙවෙනි පෙරසැරිය ඉවර වෙලා තමයි ඒ BC කියලා බද්ධ නිෂ්පාදන ගන්න. මම වෙනම අඳිනවා. දැන් මම නිකන් කිව්වේ. right මේක ලස්සනට අඳින ලොකුවටම. right. ඒතර ඔබට ගාන ඉස්සලා just ගාන කියවුවට පස්සේ පුතා පළවෙනියටම අදහසක් ගන්න. දල අදහසක් ගන්න මේ ගානේ ස්වභාවය ගැන. ඊට පස්සේ ලස්සන චිත්‍රය ඇඳ ගන්න. මේ ගණන් වල චිත්‍ර අඳින්න නැතුව ගාන හදන්න යන්න එපා. right ඔළුවෙන් හදන්න බෑ එහෙම. ඔළුවෙන්ම ඔක්කොම කරන්න අමාරුයි මේ පින්තූරේ බොහොම පැහැදිලිව Taman තේරුම් ගන්න නැතුව. ඒ නිසා හොඳට මතක තියාගන්න අංක 1ට මේ පින්තූරේ නම් පුතා අනිවාර්යයෙන්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එහෙම පැහැදිලිව පින්තූරේ තේරුම් ගත්තේ නැතුව ගාන හදන්න පටන් ගත්තොත් මං හිතනවා සැලසුම් කරන්න නැතුව අපි වැඩක් ආරම්භ කරා වගේ. පස්සේ හැමතැනම ජම්බල් වෙනවා නේ. අර කතාවට කියනවනේ දැන් ඔයාට පොරවක් දීලා ගහක් කපන්න කිව්වොත් ඒකට පැය 5ක් දෙනවනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි පොරව මෝහක්ද කියලා බලන එක නේ. පොරව මොට්ට නම් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පොරව මෝහත් කරගන්න ඕනේ. ඒකට සමහරට පැය 4ක් එයි. හැබැයි පොරව මෝහත් කරගත්තට පස්සේ අපිට පැයකින් ගහ කපන්න පුළුවන්. එහෙම නැතුව මේ පොරව මොට්ට තියාගෙන අපි පැය 6ක් නෙවෙයි 10ක් කපුවත් ගහ කපන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම වැදගත් දෙයක් තමයි පුතා අනිවාර්යයෙන්ම මේ වගේ අභ්‍යාසයක ආරම්භයේදීම මේ ගානට හොඳ සැලසුමක් හදා ගන්න. right? මේ වගේ ගානකදී ගාන හොඳට දෙපාරක් තුන් පාරක් කියවන්න. දැන් එක එක දරුවෝ ඉන්නවා මෙතන. සමහර අයට මේක එකවරම ඔලුවට යනවා. සමහර අයට දෙවෙනි පාරට යනවා. සමහර අයට තුන්වෙනි පාර ඔලුවට යනවා. ගාන හොඳට කියවලා චිත්‍රය ඇඳ ගන්න.
ඊට පස්සේ අපි ඉගෙනගත්ත මූල ධර්ම වලට කොච්චර දුරට මේක බද්ධ කරගන්න පුළුවන්ද කියන එක තමන් තීරණය කරගන්න. ඉතින් ඒ විදිහට තමයි අපි ගාන හදන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි මේක හොඳට කියවුවනම් පැහැදිලි මේකේ ආරම්භක හෝ අවසාන නොනිමි නෑ පෙරසැරි දෙකේම. වැඩේ ලේසි. එහෙනම් අර 54WAC වගේ සංකීර්ණ කතන්දර වලට අපිට යන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කියනවා නම් නිෂ්පාදන පරිවහන ඇගයුම් ප්‍රකාශන පිළිල කරන්න ඕනේ නැහැ. අන්න එතන පොඩි සරලතාවක් තියෙනවා. රයිට්. එහෙනම් මම ඉස්සෙල්ලාම චිත්‍රය අඳිනවා. චිත්‍රය මම අඳින්නම්. ඔන්න පළවෙනි පෙරසැරිය. දැන් ඔයත් චිත්‍රය අඳ ගන්න. එක පෙරසැරිය. දැන් මේ පළවෙනි පෙරසැරියට පුතා යෙදවුම් විදිහට එනවා කිලෝග්‍රෑම් 2500ක්. යෙදවුම් විදිහට එනවා 2500ක් කිලෝග්‍රෑම්. පළවෙනි පෙරසැරියෙන් එළියට යනවා නිමවුම 2300යි. නිමවුම 2300යි. මේ නිමවුම තමයි දෙවෙනි පෙරසැරිය යෙදවුම් බවට පත් වෙන්නේ. දෙවන පෙරසැරිය නැත්තම් පෙරසැරි දෙක. දෙවන පෙරසැරිය නැත්තම් පෙරසැරි දෙක. ඒතර දෙවෙනි පෙරසැරියෙන් එළියට යන්නේ මෙන්න මෙතන තමයි පුතා ස්ප්ලිට් ඔෆ් පොයින්ට් එක ඇත්තරම. මේක තමයි බෙදා වෙන් කර ගන්න අවස්ථාව. බෙදා වෙන් කර ගන්න අවස්ථාව. දෙවෙනි පෙරසැරියෙන් පස්සේ තමයි ඒක බෙදා වෙන් කරගන්නේ. මෙතනින් තමයි අපි වෙන් කරගන්නේ මේවා. A B C කියලා. A වලින් කිලෝග්‍රෑම් 900යි. B වලින් කිලෝග්‍රෑම් 800යි. C වලින් 600යි. ඔය තුන එකතු කරලා ගන්න. 1700යි 2300යි. දෙවෙනි ක්‍රියාවලිය හානි නැත. දෙවෙනි ක්‍රියාවලිය හානි නැත. ඇයි පුතා යෙදවුම 2300යි. පළවෙනි ක්‍රියාවලියේ නිමවුම දෙවෙනි ක්‍රියාවලියේ යෙදවුම බවට පත් වෙන 2300යි නිමවුමත් 2300යි. ගානෙත් කියනවා දෙවෙනි ක්‍රියාවලිය හානි නැත. සාමාන්‍ය අලාභ නැත. සාමාන්‍ය අලාභයකුත් නැහැ ඇත්ත අලාභයකුත් නැහැ. නේ සාමාන්‍ය අලාභ නැහැ කියපු ගමන් අපි බලන්න ඕනේ පොඩ්ඩක්. ඇත්ත අලාභයකුත් නැහැ ඇත්තට. සත්‍ය අලාභයත් නැහැ. රයිට්. හැබැයි පළවෙනි ක්‍රියාවලිය තියෙනවා. පළවෙනි ක්‍රියාවලිය සාමාන්‍ය හානිය කීයද? සාමාන්‍ය අලාභය 10%යි. 10%යි. එහෙනම් 2500 10%යි. 250යි. සත්‍ය අලාභය සත්‍ය හානිය සාමාන්‍ය හානිය යෙදවුම් වලින් 10%යි. ඒ කියන්නේ 2500 250යි. සත්‍ය වශයෙන් 2500ක් දැම්ම 2300ක් එළියට ආව 200යි. එහෙනම් අසාමාන්‍ය අලාභයක් තියෙන. අසාමාන්‍ය ලාභයක් තියෙන එහෙනම්. අසාමාන්‍ය ලාභයක් තියෙන 50ක්. හිතුවේ 250ක් හානි වෙයි කියලා ඇත්තටම හානි වෙලා තියෙන 200යි. අසාමාන්‍ය ලාභයක් තියෙනවා 50ක්. රයිට්. දැන් ওই ටික ගහගත්තා. ওই ටික ඇඳගත්තා. චිත්‍රය ඇඳගත්තා. රයිට් දෙවෙනි පෙරසැරි අසාමාන්‍ය හානි මුකුත් නැහැ. රයිට්. අපෙන් ඉල්ලන්නේ ඊට පස්සේ කියනවා මේ පෙරසැරි කිසිවක ආරම්භක අවසන්තක නොමැති අතර පෙරසැරි දෙකට අදාළ නිමවුම් වල විකුණුම් මිල ගණන් පහක් දක්වේ. මෙතනින් වෙන් කරගත්තට පස්සේ A විකුණන්න පුළුවන් කිලෝ එකක් 24 ගානේ, B කිලෝ එකක් 18 ගානේ, C 12 බැගින්. ඔබ විසින් එක සාමාන්‍ය ලාභ හෝ පාඩු ගිණුම් සමග පෙරසැරි එක ගිණුම පිළිල කරන්න කියනවා ඉස්සෙල්ලාම. දෙක පහත පරිදි පෙරසැරි දෙක ගිණුමේ මුළු පිරිවැය විභජනය කරමින් එක් එක් බද්ධ නිෂ්පාදනය සඳහා ආරෝපණය කළ හැකි ලාභය ගණනය කරන්න. ආරෝපණය කළ හැකි ලාභය ගණනය කරන්න. හරි. කලබල වෙන්නේ නැතුව පුතා අපි යනවා ඉස්සෙල්ලාම පළවෙනි පෙරසැරි ගිණුම පිළිල කරන්න. අපෙන් ඉල්ලන්නේ පෙරසැරි එක ගිණුම පිළිල කරන්න අසාමාන්‍ය ලාභ පාඩු ගිණුම් 1. පෙරසැරි එක ගිණුම රූල් 7ක් විතර පල්ලෙහාට ගහ ගන්න. පළවෙනි පෙරසැරි ගිණුම. නේද? ඒකක රුපියල්. ඒකක රුපියල්.
සාමාන්‍ය හානි ගිණුම. මේ ගානේ පුතා ඔයා දැක්ක පළවෙනි පෙරසරේ තියෙන අසාමාන්‍ය ලාභයක් නේ. එහෙනම් අසාමාන්‍ය ලාභ ගිණුම ගහමු. අසාමාන්‍ය ලාභ ගිණුම. අසාමාන්‍ය ලාභ ගිණුම. right. සාමාන්‍ය ලාභ ගිණුම ගැහුවා. right. අපි ඉතින් ඉගෙන ගත්ත විදිහටම පළවෙනි පෙරසරේ ඍජු ද්‍රව්‍යයේ ඇතුළත් කරලා තියෙනවා කිලෝග්‍රෑම් 2500 රුපියල් 1000යි 10000යි. එහෙනම් ඉස්සෙල්ලාම දාන ඍජු ද්‍රව්‍යය. පළවෙනි වැඩේ සියලු පෙරසරි පිරිවැය පෙරසරි ගිණුමට හර කරන්නනේ. රුපියල් 10000යි ඒකක 2500. ශ්‍රමය 6250යි. පොදු කාර්ය 4500යි. ඔන්න පළවෙනි වැඩේ කළා. තව බලන්න අර මොනවද පිරිවැය තියනවද කියලා? නෑ. නේ? පෙරසරියේ සියලු පිරිවැය පෙරසරි ගිණුමේ හරට සටහන් කළා. right. ඊට පස්සේ සාමාන්‍ය හානිය. සාමාන්‍ය හානිය කීයද 250යි. සාමාන්‍ය හානිය සුන්බුන්නගේ සටහන් කරන්න. අපිට කියනවා හානි වෙච්ච එකක කිලෝග්‍රෑමයක් රුපියල් 2 ගානේ විකුණන්න පුළුවන් 500යි. සාමාන්‍ය හානිය සුන්බුන්නගේ කීයද 500යි. එහෙනම් ඒක පෙරසරි ගිණුම බැර සාමාන්‍ය හානි ගිණුම හර 250යි පෙරසරි එක කියලා. right. right. ඊට පස්සේ නිමවුම මාරු කරනවා. නිමවුම අපි පෙරසරි දෙකට මාරු කරනවා. පෙරසරි දෙකට මාරු කරනවා. කීයක්ද? 2300. 2300. පෙරසරි දෙක ගිණුමේ අපෙන් අහලා නැහැ පෙරසරි දෙක ගිණුම. නමුත් අපි ගහමු. මම පෙරසරි දෙක ගිණුමත් ගහ ගන්නවා. අපිට ඕන වෙන නිසා වැඩ කරගෙන යද්දි මට පැහැදිලි කරන්න ඕනම නිසා පෙරසරි දෙක ගිණුම. පෙරසරි දෙක ගිණුම. පෙරසරි එකෙන් මාරු වෙනවා කොච්චරක්ද? 2300. දැන් අපි බලමු මේ නිමවුම ඒකකයේ පිරිවැය කීයද කියලා. නේද? පෙරසරි එකේ ඒකකයක පිරිවැය. ඒකකයක පිරිවැය. කොහොමද ගණනය කරන්නේ? පෙරසරියේ මුළු පිරිවැය අපි ඉගෙන ගත්ත මේවා. නොනිමි නැත්තම් හරි ලේසි. පෙරසරියේ මුළු පිරිවැය ඍණ සාමාන්‍ය හානියේ සුන්බුන්නගය බෙදීම යෙදවුම් ඍණ සාමාන්‍ය හානිය. පෙරසරියේ මුළු පිරිවැය ගන්න පුතා මේ පෙරසරියේ මුළු පිරිවැය කියන්නේ මේ ටික එකතුව 10යි 6250යි 16යි 4 20යි 750යි. පෙරසරියේ මුළු පිරිවැය 20යි 750යි. ඍණ සාමාන්‍ය හානි ශුද්ධ උපලබ්ධියගේ 500යි. යෙදවුම් 2500යි. සාමාන්‍ය හානි 250යි. සාමාන්‍ය හානි 250යි. එතකොට එනවා පුතා රුපියල් 9යි. ඒකකයක පිරිවැය කීයද? රුපියල් 9යි. හරි ලේසිනේ. හරි ලේසි. මම බොහොම සැහැල්ලුවෙන් හදන්නේ. නේද? හරිම ලේසි. රුපියල් 9යි. නේද? right. එහෙනම් ඔන්න ඒකකයක පිරිවැය රුපියල් 9යි. එහෙනම් මේ 2300 වැඩි කරගන්න රුපියල් 9න්. එතකොට පිරිවැය එනවා නිෂ්පාදිතේ. නිමෝම 2300යි. 20700යි. ඔය 20700 මාරු කරන්න පෙරසරි දෙක ගිනවඩ පුතා. 20700යි. right. ඊට පස්සේ මේ ගානේ නම් තිබ්බේ පුතා අසාමාන්‍ය ලාභයක්. නේද? අසාමාන්‍ය ලාභයක්.
අසාමාන්‍ය ලාභයක් තිබ්බොත් මොකද කරන්නේ? අසාමාන්‍ය ලාභයක් තිබ්බොත් මොකද කරන්න පුතා? අසාමාන්‍ය ලාභයක් තිබ්බොත් අසාමාන්‍ය ලාභය පෙරසැරි ගිණුම හර අසාමාන්‍ය ලාභ ගිණුම බැර නේ. එහෙනම් අසාමාන්‍ය ලාභේ මාරු කරන්න. අසාමාන්‍ය ලාභ ගිණුමට. අසාමාන්‍ය ලාභේ කීයද? 50යි. නේ 50යි. අසාමාන්‍ය ලාභය අගය කරන හොඳ ඒකකයක පිරිවැට රුපියල් 9 ගානේ 450යි. right. අසාමාන්‍ය ලාභ ගිණුමට බැර වෙනවා ඒකක 50යි 450ක් පෙරසැරි එක කියලා. දැන් බැලුවොත් මේකේ 2550යි එකතු කරලා බලන්න පුතා. සියයක් 200යි මෙතන 2550යි 200යි. හරි. හරි සතුටුයි නේ. බැලන්ස් වෙනවනේ. පෙරසැරි එක ගිණුම හරි. පෙරසැරි එකේ ආරම්භක අවසානතක නැහැ නේ. එහෙනම් ගාන්ට නිමොම් බැලන්ස් වුණා. ඊට පස්සේ අසාමාන්‍ය ලාභ ගිණුමට ආවා. මේකේ තියෙනවා සැඟවුණු පාඩුවක්. ඒක මාරු කරන සාමාන්‍ය හානි ගිණුමට. සාමාන්‍ය හානි ගිණුමට 50 මේකේ සුන්බුන්නගේ තමයි මාරු කරන්න පුතා. රුපියල් 2 ගානේ 100යි. අසාමාන්‍ය ලාභ ගිණුම හර සාමාන්‍ය හානි ගිණුම බැර. අසාමාන්‍ය ලාභ ගිණුම කියලා. එතකොට ගානට මේක ඉතුරු වෙනවා 200ක් පුතා. ඇත්තටම විකුණන්න පුළුවන් 200යිනේ. සත්‍ය වශයෙන් විකුණන්න පුළුවන් 200යි. රුපියල් 2 ගානේ 400යි. අන්න ලස්සන්ට සාමාන්‍ය හානි ගිණුමත් මේවා වෙනවා. මම සාමාන්‍ය හානි ගිණුම තුලනය කරා හේතුව පෙරසැරි දෙකේ සාමාන්‍ය හානියක් නැහැ. නේ? නැත්තම් අපි ඒක තියාගන්න ඕනේ. ඒකෙත් තිබ්බනම් අපි පෙරසැරියෙන් පෙරසැරියට සාමාන්‍ය හානි ගිණුම් ගහන්නේ නැහැ. හැබැයි ඒකේ නැති හින්දා මම තුලනය කරා. මේකෙත් මම දන්නවා පෙරසැරි දෙකේ අසාමාන්‍ය ලාභ පාඩුත් මොකුත් නැහැ. හානි නැහනේ. 350ක් මාරු කරා පිරිවැය ලාභාලාභ ගිණුමට ඉවරයි. ඔන්න පෙරසැරි එකේ වැඩ ඉවරයි පුතා. පෙරසැරි එකේ වැඩ ඉවරයි. පෙරසැරි එකේ වැඩ ඉවරයි. right? දැන් එනවා පෙරසැරි දෙකට. දැන් එනවා පෙරසැරි දෙකට. ඒ කියන්නේ පළවෙනි වැඩේ ඉවරයි. රෝමන් එකට උත්තරේ ලියලා ඉවරයි. නේ ටියුට් එක බලන්න රෝමන් එකට උත්තරේ ලියලා ඉවරයිද කියලා තමන් කන්ෆර්ම් කරගන්න. right? කන්ෆර්ම් කරගත්තා පෙරසැරි එකට වැඩේ ඉවරයි. හරි. right. එහෙනම් පළවෙනි වැඩේ ඉවරයි. දෙක බලන්න දෙවෙනි එකෙන් කියන්න පුතා පෙරසැරි දෙක ගිණුම පිළිවෙල කිරීමම නෙමෙයි. පෙරසැරි දෙකේ මුළු පිරිවෙය විභජනය කරමින් එක් එක් බද්ධ නිෂ්පාදනය සඳහා ආරෝපණය කළ හැකි ලාභය ගණනය කරන්න. නිමෝමේ බර අනුව සහ වෙළඳපොළ වටිනාකම අනුව. right. එතන කතන්දරයක් තියෙනවා. මොනවා කරන්නත් අපි දෙවෙනි පෙරසැරි පිරිවෙය බලා ගන්න ඕනේ. දෙවෙනි පෙරසැරියේ මේ බද්ධ නිෂ්පාදන වෙන් කරගත්තේ පුතා. නේ? බද්ධ නිෂ්පාදන වෙන් කරගත්තේ දෙවෙනි පෙරසැරියේ. නේ? ඒතර මේ පෙරසැරියේ මුළු පිරිවෙය ගණනය කරගන්න ඕනේ. මෙතනින් පස්සේ තමයි අපිට මේක බෙදා හරින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි බලා ගන්න ඕනේ දෙවෙනි පෙරසැරියේ මුළු පිරිවෙය කීයද කියලා. එහෙනම් පළවෙනි පෙරසැරියෙන් යෙදවුම් විදිහට ආව 20700ක්. මොකද පළවෙනි පෙරසැරියේ නිමෝම දෙවෙනි පෙරසැරියේ යෙදවුම් බවට පත් වෙනවා. එතන ආව රුපියල් 20700ක්. ඊට පස්සේ දෙවෙනි පෙරසැරියේදී ඍජු ශ්‍රමය කියලා 6900ක පිරිවෙයක් දැල්ලා තියෙනවා. ඊට පස්සේ පොදු කාර්යය කියලා තව 6900ක පිරිවෙයක් දැල්ලා තියෙනවා. පොදු කාර්යය කියලා 6900ක පිරිවෙයක් දැල්ලා තියෙනවා. අලාභ නැත කියලා තියෙනවා. සාමාන්‍ය හානි නැහැ. ඒකින්ද ඉතින් නැති හින්දා අපි ලියන්නේ නැහැ. මොකද මෙච්චරයි පිරිවෙය. 2300යි. තිස් 4,500යි 2,300යි 34,500යි
right 34500 නිමෝම ABC ABC කියන තුනේම නිමෝම මේක තමයි බද්ධ පිරිවැය මේ තමයි බද්ධ පිරිවැය ඔක්කොම බද්ධ පිරිවැය තියෙන 34500 දැන් පෙරසරි ගිණුමෙම මේක පෙන්වන්න කියන්නේ ABC ට වෙන් කළා. එහෙම වුණොත් අපිට පෙරසරි ගිණුමෙම පෙන්වන්නත් තිබ්බා පුතා. මේ ගානේ පෙරසරි ගිණුමෙ පෙන්වන්න කියන්නේ මේ ගානේ අහන්නේ රෝමන් 2 අහන්නේ පහත පරිදි පෙරසරි දෙක ගිණුමේ මුළු පිරිවැය විභජනය කරමින් එක් එක් බද්ධ නිෂ්පාදන සහ ආරෝපණය කළ හැකි ලාභය ගණනය කරා. right. එහෙනම් බද්ධ නිෂ්පාදන තුනේම ABC කියන තුනේම මුළු පිරිවැය කීයද? 34500යි. right. දැන් මම මෙතනට එනවා. මේ තියෙන පුතා. මෙන්න මෙතනදී වෙන් කරගන්න අවස්ථාවේ මුළු බද්ධ පිරිවැය කීයද? දැන් මේ ටික ඔක්කොම මෙතන ඉඳලා මෙතනටම එන්නේ බද්ධ පිරිවැය. බද්ධ පිරිවැය. ඔක්කොම බද්ධ පිරිවැය කීයද? 34500. බද්ධ පිරිවැය කීයද? 34500. මේ රුපියල් 34500 තමයි Aට Bට සහ Cට බෙදා හරින්න ඕනේ. Aට Bට හා Cට බෙදා හරින්න ඕනේ. නේ? මේ පෙරසරි දෙකේම මුළු පිරිවැය තමයි බද්ධ පිරිවැය උනේ. ඇයි? මේක තමයි ස්ප්ලිට් ඔෆ් පොයින්ට් එක. බෙදා වෙන් කරගන්න අවස්ථාව මේක. මේ දක්වා දරපු සියලු පිරිවැය බද්ධ පිරිවැය. ඒතර දෙවෙනි පෙරසරියෙන් අපි හොයාගත්තා. දෙවෙනි පෙරසරියේ නිමෝම තමයි මුළු බද්ධ පිරිවැය විදිහට ගත්තේ. නේද? right. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද මේ බද්ධ පිරිවැය බෙදා හරින්නේ කියන එක. right. ඒතර අපිට බද්ධ පිරිවැය 34500 බෙදා හරින්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙනවා ඉස්සෙල්ලා වීඩියෝ එකේදී අපි කතා කළා බද්ධ පිරිවැය සම්බන්ධයෙන් උදාහරණයක්. එතකොට මේ ඒ උදාහරණයේදී මම කතා කළා ඔයාට මේ බද්ධ පිරිවැය බෙදා හරින්න පුළුවන් පදනම් 4ක් තියෙනවා. නේද? භෞතික ඒක පදනම, ඒ කියන්නේ නැත්නම් නිමවුම් පදනම, එහෙම නැත්නම් අවසාන විකුණු වටිනාකම් පදනම, නාමික විකුණු වටිනාකම් පදනම, නේද? බෙදාවෙන් කරගත් අවස්ථාවේ විකුණු වටිනාකම යනාදී වශයෙන් බෙදාවෙන් කරන්න පුළුවන් ඉගෙන ගත්තා. right. දැන් මෙතනදී අහන්නේ බර ප්‍රමාණය අනුව, ඒ කියන්නේ භෞතික ඒක පදනම සහ නිෂ්පාදන වෙළඳපොළ වටිනාකම අනුව. right. එහෙනම් අපි යමු පළවෙනි එක බර ප්‍රමාණය අනුව. බර ප්‍රමාණය අනුව අපි බලමු කොහොමද right රුපියල් 34500ක් තමයි බෙදා හරින්න තියෙන්නේ කිලෝග්‍රෑම් 2300ක් right එහෙනම් ඔන්න භෞතික ඒක පදනකට මම බද්ධ පිරිවැය බෙදා හරිනවා නිෂ්පාදිතය A B C කිලෝග්‍රෑම් නිමෝම කිලෝග්‍රෑම් තිබ්බේ කොහමද A වලින් 900යි B වලින් 800යි C වලින් 600යි කිලෝග්‍රෑම් 2300යි බද්ධ පිරිවැය බෙදා හැරීම බද්ධ පිරිවැය දැන් ඔබ දැක්ක බද්ධ පිරිවැය ඔක්කොම තිබ්බේ 34000යි 34000යි මුළු බද්ධ පිරිවැය 34500යි නේ මුළු බද්ධ පිරිවැය 34500යි ඒ කිලෝග්‍රෑම් කීයකටද 2300කට එහෙනම් 34500 බෙදන්න කිලෝග්‍රෑම් 2300 නේද 34500 බෙදන්න කිලෝග්‍රෑම් 2300 ඒතර කිලෝග්‍රෑම් එකට එනවා රුපියල් 15ක් භෞතික ඒක පදනම නැත්නම් නිමෝමේ බර අනුව බෙදා හැරියොත් කිලෝ එකකට රුපියල් 15යි ඒතර 900 වැඩි කිරීම 15 13500 800 වැඩි කිරීම 15 12000 600 වැඩි කිරීම 15
34500 රුපියල් 34500. දැන් මම මේ 15 අරගෙන ගණන් කරා නැත්තම් කෙනෙකුට කරන්න තිබ්බා මෙහෙමත් ඉතින් 13500. දැන් කෙනෙකුට හොනම් හදන්න තිබ්බා මෙහෙම. ඔක්කොම බද්ධ පිරුවේ 34500යි. ඒ කීයකටද 2300කට. එහෙනම් 900කට කීයද? සේම් ආන්සර් එක එන්නේ වට තේරෙනවනේ. සේම් ආන්සර් එක එන්නේ. රයිට්? මම මෙතනදි කරේ ඉතින් කෙලින්ම කිලෝ එකකට පිරිවැය ගණනය කරගත්තා. ඒක අරගෙන 900 නම් 900 වැඩි කිරීම 15. කොහොම දුන්නා. නැත්තම් කෙනෙකුට තිබ්බා මෙහෙම 34500 බෙදීම 2300 වැඩි කිරීම 900. එකම උත්තරේ එන්නේ මේ විදිහට ගන්න තිබ්බා. රයිට්. දැන් අහන්නේ බද්ධ පිරිවැය බෙදා හැරීම නෙවෙයි නාමික ලාභය. රයිට්? රයිට්. හරි. නිමෝමේ බර ප්‍රමාණය අනුව නාමික ලාභය අයන්න. නිමෝමේ බර ප්‍රමාණය අනුව නාමික ලාභය ABC විකුණුම්. දැන් විකුණුම් මිල තියෙන්නේ A වලට රුපියල් 24 ගානේ. එතකොට 900ක් විකුණුන 24 ගානේ. B වලට තියෙන පුතා 800යි. විකුණනවා 18 ගානේ. විකුණුම් මිල 18යි B වල. C වල විකුණුම් මිල තියෙන පුතා 12 ගානේ. 600 වැඩි කරනවා 12න්. 72000යි. අපි වැඩි කරලා ගමු කැල්කියුලේටර් එක. 900 වැඩි කරන්න 24න්. 21600යි. 800 වැඩි කරන්න 18න්. 14400. right ඊට පස්සේ පුතා අඩු කරන්න බද්ධ පිරිවැය. බද්ධ පිරිවැය. භෞතිකයේ පදනකට බද්ධ පිරිවැය බෙදා හැරියේ කොහොමද? A ට 13500යි. 13500. B ට 12000යි නේ. B ට 12000යි. 12000. C ට 9000යි නේ. C ට 9000යි. හත්දස් 200. right 7200 72,000 නෙමෙයි 612 වැඩි කරා. right නාමික ලාභය. නාමික ලාභය. අටදාස් 100යි. නාමික ලාභය 2400යි නේ. නාමික ලාභය රුපියල් 1800ක් අලාභයි. ඒ මොන පදනකට බද්ධ පිරිවෙ බෙදා හැරියොත්ද? නිමෝමේ බර ප්‍රමාණය අනුව බද්ධ පිරිවෙ බෙදා හැරියොත්. නේද? නිමෝමේ බර ප්‍රමාණය අනුව බද්ධ පිරිවෙ බෙදා හැරියොත් නාමික ලාභය ඔය විදිහට එන්නේ. ඒකේ රෝමන් 2 නැත්නම් ආයන්නේ රෝමන් 2 ආයන්නේ කියන්නේ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම අනුව බද්ධ පිරිවෙ බෙදා හැරියොත්. හරි. එහෙනම් අපි ආයන්න නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම අනුව බද්ධ පිරිවෙ බෙදා හැරීම. නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම අනුව බද්ධ පිරිවෙ බෙදා හැරීම. right අපි නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම අනුව බද්ධ පිරිවෙ බෙදා හැරීම. එහෙනම් නිෂ්පාදිතය A B C විකුණු වටිනාකම කලින් හදාගත්තනද? විකුණු වටිනාකම දැන් විකුණු වටිනාකමට තමයි බද්ධ පිරිවෙ බෙදා හරින්නේ. විකුණු වටිනාකම මේක 21600යි. 21600යි. 14400යි. 7200යි. එතකොට ඔක්කොම විකුණු වටිනාකම කීයද කියලා බලන්න.
43200. දැන් ඔය බේසිස් එකට මොකද කරන්නේ? බද්ධ පිරිවෙ බෙදා හරිනවා. බද්ධ පිරිවෙ බෙදා හරින විකුණු වටිනාකම පදනකොට බද්ධ පිරිවෙ කීයක් තියෙනවද බෙදා හරින්න? 34500 නේ. බද්ධ පිරිවෙ බෙදා හරින්න යනවා දැන් මොන පදනකොටද? නේ. මේ බද්ධ පිරිවෙ 34500 දැන් බෙදා හරින මොන පදනකොටද? විකුණු වටිනාකම් පදනකොට. ඒ කියන්නේ විකුණු වටිනාකම පදනම් කරගෙන නිෂ්පාදන තුනට බද්ධ පිරිවෙ බෙදා හරිනවා. ඒතර භාණ්ඩ තුනේම විකුණු වටිනාකම බද්ධ නිෂ්පාදන තුනේම විකුණු වටිනාකම තියෙන පුතා 43200යි. එතකොට මේ 43200න් ඒ 43200න් 21600ක් තියෙන්නේ ඒ. එහෙනම් බද්ධ පිරිවෙ 34500න් කීයක් දෙන්න ඕනද එයාට? 17250යි. බීට ගත්තොත් 14400ක් තියෙනවා ඔක්කොම 43200. එහෙනම් 34500න් එයාට කීයක් දෙන්න ඕනද? එයාට එනවා 11500. සීට 7200ක් තියෙන මුළු විකුණු වටිනාකම 43200. වැඩි කිරීම 34500. එයාට 5750ක් දෙන්න ඕන. 5750ක් දෙන්න ඕන. බලන්න බද්ධ පිරිවෙ 34500 බෙදලා ගිහිල්ලා තියෙනවද කියලා. right 34500 බෙදලා ගිහිල්ලා තියෙනවා. දැන් ඇහුවේ ඒක නෙමෙයි නාමික ලාභය ගණනය කරන්න. නාමික ලාභය A B C භාණ්ඩවල විකුණුම් ABC වල විකුණුම් දන්නවා 21600යි 21600යි 14400යි 7200යි නේ විකුණුම්. අඩු කරන්න බද්ධ පිරිවෙ. බද්ධ පිරිවෙ මොන පදනකොටද? විකුණු වටිනාකම් පදනකොට. 17250යි 17250යි මේකට 11500ක් බෙදා හරිනවා බද්ධ පිරිවෙ. 11500යි. මෙතනට 5750යි. එතකොට දල ලාභය නේද? right එතකොට දල ලාභය මේකේ 4350යි පුතා. මේකේ 2900යි. මේකේ 1450යි. ඔය විදිහට තමයි දල ලාභය එන්නේ. right එතකොට නාමික ලාභය ආරෝපණය කළ හැකි ලාභය අපි ගණනය කළා බද්ධ පිරිවෙ පදනම් දෙකකට බෙදා හැරලා. ඔබට පේනවා ඔබට ඕන නම් මේකේ දල ලාභ අනුපාතය ගණනය කරත හැකියි. දල ලාභය බෙදන්න විකුණු මිලෙන් 4350 බෙදීම 21600. 120.13යි. 2900 බෙදීම 14400. 20.13යි. 1450 බෙදීම 7200. 20.13යි. ඔබට පේනවා මේ විකුණු වටිනාකම් පදනමට බද්ධ පිරිවෙ බෙදා හැරියොත් භාණ්ඩ තුනේම දල ලාභ අනුපාතය සමානයි. නේද? ඇත්තටම බෙදා වෙන් කරගන්න අවස්ථාවේ නිෂ්පාදන වල විකුණුම් මිලේ වෙනස්කම් තියෙනවා නම්
බද්ධ පිරිවැය බෙදා හරින්න ගැළපෙන්නේ මේ පදනම පුතා. නිමෝම් පදනමට බෙදා හැරීම සාධාරණ නැහැ. බෙදා වෙන් කරගන්න අවස්ථාවේ බද්ධ නිෂ්පාදන වල සාපේක්ෂ විකුණුම් මිලේ වෙනස්කම් තියෙනවා නම් අපිට බද්ධ පිරිවැය බෙදා හරින්න වඩාත් යෝග්‍ය වෙන්නේ මොකක්ද? විකුණු වටිනාකම් පදනම. රයිට්. අපි මේ පදනම් ගැන යම්කිසි අවබෝධයක් අපි අරන් තියෙනවා. හොඳයි. එහෙනම් අපි තවත් සංකීර්ණ ගානකට යමු. අභ්‍යාසවල ඔබට තියෙනවා තව ගානක් ස්ටෑන්ඩඩ් ඩීග්ස් සමාගම විසින්. අභ්‍යාසවල තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීග්ස් සමාගම විසින් 1 2 3 යන පෙරසැරි 3ක් හරහා කරන භාණ්ඩයක් නිෂ්පාදනය කරයි. නේද? මෙන්න ගානේ. මෙන්න මේ ගාන. නේද? ස්ටෑන්ඩඩ් ඩීගස් සමාගම විසින් 1 2 3 යන පෙරසැරි 3ක් කරහා කෙරෙන භාණ්ඩයක් නිෂ්පාදනය කරයි. 2012 මේ මාස සඳහා පහ සඳහන් පිරිවැය දරා තිබේ. ඒ ගාන ඉස්සෙල්ලා හොඳට කියව ගන්නකො මේ වීඩියෝ එක පෝස්ට් කරලා ගාන හොඳට කියව ගන්න. රයිට්. එතකොට දැන් මේ ගානේ ඔබට ටියුට් එක පෙරලා ගන්න පුළුවන් පුතා. රයිට්. ටියුට් එකෙත් බලා ගන්න. ස්ටෑන්ඩඩ් ඩීගස් සමාගම විසින් මේක ඊටාම සංකීර්ණ ගානක්. ඊටාම සංකීර්ණ ගානක්. නමුත් හොඳ ගානක් ස්ටෑන්ඩඩ් ඩීගස් සමාගම විසින් 1 2 3 යන පෙරසැරි 3ක් කරාගෙන නිෂ්පාදනය කරයි. right? ඒතර මේකේ ගාන හොඳට කියවගත්ත හැමෝම මම වෙලාව දුන්න ගාන කියව ගන්න මම කිව්වා වීඩියෝ එක පෝස්ට් කරලා ගාන කියව ගන්න කියලා. ගාන කියවගත්තා. ස්ටෑන්ඩඩ් සමාගම විසින් 1 2 3 යන පෙරසැරි 3ක් කරා කියන භාණ්ඩ නිෂ්පාදනය කරයි. පෙරසැරි 1 2 3ට අදාළ පිරිවැය දීලා තියෙනවා පුතා. ඊට පස්සේ නිමවුමක් දීලා තියෙන පෙරසැරි වල වැඩ නිම කළ පෙරසැරි තොගේ. වැඩ නිම කළ පෙරසැරි තොගේ. අන්න නිමි තොගයක් තියෙනවා. නොනිමි නෙමෙයි පුතා. නොනිමි නෙමෙයි මොකද්ද? නිමි තොගයක් තියෙනවා. පෙරසැරියේ නිමි තොගයක් තියෙනවා. 5යි 1ට තියෙනවා 5යි 31ට. ගිණුම් කාලච්චිද ආරම්භය ගිණුම් කාලච්චිද අවසානයේ තියෙනවා. එතන පොඩි කතන්දරයක් තියෙනවා. ආරම්භක නිමි තොගවල අගය දීලා තියෙනවා. ඒකකයක් රුපියල් 98යි පෙරසැරි 1, පෙරසැරි 2 124යි, පෙරසැරි 3 148යි. අපත ප්‍රතිශතයක් දීලා තියෙනවා 2%යි 5%යි 10%යි. අපතේ ශුද්ධ උපලබ්ධියයක් දීලා තියෙනවා. පෙරසැරි 1ට පිරිවැය 80000ක් වූ ඒකක 4000ක අමුද්‍රව්‍ය ඇතුළත් කරන ලදී. ඊට පසු එන පෙරසැරි වලට බරිත සාමාන්‍ය පිරිවැයට තොග අගය කර මාරු කරනු ලබයි. අදාළ ක්‍රියාවලිය සඳහා ඇතුළත් කරන ඒකක ගණන මත අපතේ ප්‍රතිශතය ගණනය කරනු ලබයි. මේ ගාන හොඳට කියවුවා නම් පුතා ඔයාලට පේනවා අපි මේ ගානට චිත්‍රයක් ඇඳගමු. මෙන්න පෙරසැරි 1. මේකේ ලොකු චිත්‍රයක් අඳින්න වෙනවා. ලොකු චිත්‍රයක්. දඩ චිත්‍රයක් අඳින්න වෙනවා. පළවෙනි පෙරසැරිය. මේ පෙරසැරියට අපිට කියනවා පිරිවැය 80000ක් වූ ඒකක 4000ක් ඇතුළත් කරනවා. ඒකක 4000ක් ඇතුළත් කරනවා. right? ඒකක 4000ක් ඇතුළත් කරා. ඊට පස්සේ මේකෙන් එළියට එනවා නිමෝම. බලන්න පළවෙනි පෙරසැරියෙන් එළියට එනවා නිමෝම. නිමෝම 3900. හැබැයි මේ නිමෝම කෙලින්ම මාරු කරන්නේ නැහැ පුතා ඊළඟ පෙරසැරියට. මේක මාරු කරනවා නිමි තොගයට. ඒතකොට පළවෙනි පෙරසැරියේ නිමි තොගයක් තියෙනවා. නිමි තොගයක්. මේ නිමි තොගයට තමයි එකතු වෙන්නේ. මේ නිමි තොගේ 5යි 1 තියෙනවා. 5යි 1 තියෙනවා ඒකක 600. 5යි 31 තියෙනවා ඒකක 500. right? එහෙනම් මේ නිමි තොගයට ඔන්න ආරම්භයේදී 600ක් තිබුණා. මේ 3900 එකතු වුණා. අවසාන ඉතුරු වෙනවා 500ක්. ඒ කියන්නේ ඒකෙන් තමයි යන්නේ දෙවෙනි පෙරසැරියට. පෙරසැරි දෙකට. right? ඒකෙන් තමයි පෙරසැරි දෙකට යන්නේ.
ඒතර පෙරසැරි දෙකට කීයක් ගිහිල්ලා තියෙනවද? කීයක් ගිහිල්ලා තියෙනවද? බලන්න මේ 3900ක් ආවා 600ක් තිබ්බා. එතකොට 4500යි. 500ක් ඉතුරු කරගෙන තියෙනවා. නේ? පළවෙනි පෙරසැරියේ නිමිතෝගේ ඇතුලේ 500ක් ඉතිරි කරගෙන තියෙනවා. ඉතිරි කරගෙන තමයි දෙවෙනි පෙරසැරියට මාරු කරලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි පෙරසැරියට යෙදවුම් විදිහට දාලා තියෙනවා කීයක්ද? යෙදවුම් 4000යි. ඒකක 4000යි. දෙවෙනි පෙරසැරියට. දෙවෙනි පෙරසැරියෙන් එළියට එනවා කීයක්ද? දෙවෙනි පෙරසැරියෙන් එළියට එනවා 3850ක්. දෙවෙනි පෙරසැරියෙත් පුතා නිමිතෝගයක් තියෙනවා. දෙවෙනි පෙරසැරියෙත් අර වගේම නිමිතෝගයක් තියෙනවා. ඒකේ නිමිතෝගේ 5යි එක තියෙනවා. ඒකක 550ක්. 5යි 31 තියෙනවා 850ක්. 800ක්. ඒකක. ඒ කියන්නේ 550ක් ආරම්භයේ තිබ්බා 3850ක් එකතු වුණා අවසානයේ 800ක් ඉතිරි කරගත්තා. ඒ කියන්නේ තුන්වෙනි පෙරසැරියට කීයක් මාරු කරනවද? පෙරසැරි 3 කීයක් මාරු කරනවද බලන්න? 3850 ධන 550 ඍණ 800 නේ? මේ චිත්‍රය තමයි ලස්සනට බැඳ ගන්න ඕනේ. නැත්තම් මේ ගාන හෙන පටලැවිල්ලකට යනවා පුතා. ඍණ 800 3600 right? ඒතර තුන්වෙනි පෙරසැරියට යෙදවුම් විදිහට එන්නේ 3600ක්. යෙදවුම් මේකක. තුන්වෙනි පෙරසැරියේ එන් එළියට මේකෙන් එළියට එනවා නිමෝම කීයක්ද? 3200ක්. නිමෝම 3200. මේකෙත් නිමිතෝගයක් තියෙනවා. මේකෙත් නිමිතෝගයක් තියෙනවා. නිමිතෝගේ 5යි එක තියෙනවා. ඒකක 800ක්. 5යි එක තියෙනවා ඒකක 800ක්. 5යි එක 800යි. 5යි 31 නැහැ. නෑ. ඒ කියන්නේ 3200යි 800යි. ආරම්භය 800ක් තියෙනවා. නේ? ආරම්භය 800ක් තියෙනවා. මේ 3200ත් එකතු වුණා. අවසානයේ කීයක්වත් නැහැ කියන්නේ මෙතනින් කෙලින්ම 4000ක් මාරු වෙලා තියෙනවා අවසාන නිමිතෝගේට. නේ? විකුණන්න මාරු කරලා තියෙනවා 4000. මේ චිත්‍රේ මාර වටිනවා පුතා. දැන් මේ චිත්‍රය ඇඳගත්තේ නැත්තම් මේ ගාන සම්පූර්ණයෙන්ම ඔයාලට මාර කොම්ප්ලිකේටඩ් සිනාරියෝ එකක් වෙනවා. මේ චිත්‍රය මේ විදිහට ලස්සනට ඇඳ ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැමෝම බලන්න හරියට ඇඳගත්තද කියලා. හරි. right. එතකොට තුන්වෙනි පෙරසැරියෙන් පස්සේ නිමිතෝගෙන් ඒකක 4000ක් එළියට යනවා. නේ මම ඒක නැවත ලිව්වා. ලොක් කළා. right. ඉතින් ওই චිත්‍රේ හොඳ ලස්සනට ඇඳ ගන්න. පළවෙනිම වැඩේ ඒක. මේ චිත්‍රය ඇඳගත්තොත් තමයි වැඩේ පැහැදිලි වෙන්නේ. හොඳට මතක තියාගන්න මෙන්න මෙතනින් තමයි තොගේ මාරු කරන්නේ. නේ? මම මෙතන නිකන් කොටුවක් ඇඳා. මෙන්න මෙතනදී තොග බරිත පිරිවැයට අගය කරනවා. බරිත පිරිවැයට අගය කර මාරු කරනවා. මෙතනදී බරිත පිරිවැයට අගය කර අගය කොට මාරු කෙරේ. මෙතනදී නේ බරිත පිරිවැයට අගය කොට මාරු කෙරේ. නේ මෙතනින් මාරු වෙන්නේ. මේක කෙලින්ම මාරු වෙන්නේ නැහැ. මෙතනින් එන කොස්ට් එක නෙමෙයි මෙතනට යන්නේ. මෙතනට ඇවිල්ලා මෙතන ආරම්භයේ තිබ්බ ටිකක් තිබ්බා. ඒකත් එකතු කරලා ඇවරේජ් කරලා ඇවරේජ් කොස්ට් එකට තමයි මේ ඊළඟ පෙරසැරේට මාරු කරන්නේ. නේද? ඒ නිසා මේ චිත්‍රය පුතා ලස්සනට බැඳ ගන්න ඕනේ. මේ චිත්‍රය අඳගත්තේ නැත්නම් මේ ගාන අපිට හදන්න බෑ. නේ? මේ process එක පැහැදිලි වෙන්න ඕනේ. පළවෙනි පෙරසැරියට යෙදවුම ඇතුළත් කළා. ඒකේ නිමවුම පළවෙනි පෙරසැරියේ නිමිතක ගිණුමට මාරු වෙනවා. ඒ කියන්නේ නිමිතකේ තියෙනවා.
මොකද ආරම්භයේදීත් ඒක 600ක් තියෙනවා මේ 3900ත් එකතු වුණා 4500. 500ක් ඉතුරු කරගෙන ඉතිරි 4000 තමයි මාරු කරන දෙවෙනි පෙරසැරියට. ඒතකොට දෙවෙනි පෙරසැරියෙන් එළියට යන 3850. ඒකෙත් නිමිතෝගයක් තිබුණා 550. එතකොට ඒකත් එකතු වෙනවා 3850ට 800ක් ඉතිරි කරගෙන මාරු කරනවා. ඒ කියන්නේ මාරු කරලා තියෙන 3600. ඊට පස්සේ තුන්වෙනි පෙරසැරියෙන් නිමෝමක් එනවා 3200ක්. ඒකෙත් ආරම්භක නිමිතෝගයක් තියෙනවා. නිමිතෝගයක් නොනිමි නෙවෙයි නිමිතෝගයක්. ඒ කියන්නේ හැම පෙරසැරියටම නිමිතෝගයක් එනවා. නිමිතෝගයට ගිහිල්ලා නිමිතෝගෙන් තමයි ඊළඟ පෙරසැරියට යන්නේ. කෙලින්ම පළවෙනි පෙරසැරියෙන් දෙවෙනි පෙරසැරියට යන්නේ නැහැ. පළවෙනි පෙරසැරියෙන් පළවෙනි පෙරසැරිය නිමිතෝගයට ගිහිල්ලා එතනින් යම් කිසි ප්‍රමාණයක් තමයි දෙවෙනි පෙරසැරියට මාරු ගන්න. දෙවෙනි පෙරසැරියෙන් එන නිමෝම නිමිතෝගයකට මාරු වෙලා ඒ කියන්නේ නිමිතෝක පාලන ගිණුමකට ගිණුම් වලින් ගහන නිමිතෝක පාලන ගිණුමකට මාරු කරලා එතනින් තමයි මාරු කරන්නේ තුන්වෙනි පෙරසැරිය ගිණුමට. රයිට් තුන්වෙනි පෙරසැරිය නිමෝමත් නිමිතෝගයට මාරු වෙලා එතනින් තමයි විකුණන්න මාරු කරන්නේ. පැහැදිලිද? ඒ නිසා ඔන්න ඔය කාරණේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න. රයිට්? එතකොට කෙලින්ම පෙරසැරියෙන් ඊළඟ පෙරසැරියට මාරු වුන්නේ නැහැ නිමවුම. ඒකයි උතන තියෙන විශේෂත්වය. තේරෙනවද? මෙතන පෙරසැරියෙන් ඊළඟ පෙරසැරියට නෙමෙයි මාරු වෙන්නේ. පළවෙනි පෙරසැරියෙන් ඒක මාරු වෙනවා පළවෙනි පෙරසැරියේ නිමිතෝගයට. එතනින් තමයි ඊළඟ පෙරසැරියට මාරු කරන ප්‍රමාණය තීරණය කරලා තියෙන්නේ. නේද? එතකොට හැම වෙලාවෙම පෙරසැරියේ නිමිතෝගයක් තිබුණා. මේකේ විශේෂත්වය මේකයි. මේ chart එක බොහොම ලස්සනට ඇඳ ගන්න ඕනේ ගානේ ඉස්සරහට යන්න නම්. එහෙම නැත්තම් මේ ගාන මාර අමාරුයි. නේද? right. දැන් මේක දාගත්තාම වැඩේ හරි ලේසි. හරි ජොලි ඇත්තටම. මේ ගානේ අපූර්ව දෙයක් තිබ්බා පුතා මේ. මේකේ අපූර්ව වචනයක් තිබුණා. මෙන්න මෙතන. මෙන්න මේක. මේ බලන්න. පෙරසැරි අංක 1ට පිරිවැය 80000ක් වූ ඒකක 4000ක් ඇතුළත් කරන අතර ඊට පසුව එන පෙරසැරි වලට බරිත සාමාන්‍ය පිරිවැයට තොග අගය කර මාරු කරනු ලැබේ. මෙන්න මේක තමයි පොයින්ට් එක. ඊට පසුව එළවෙන පෙරසැරි වලට බරිත සාමාන්‍ය පිරිවැයට තොග අගය කර මාරු කරනු ලැබේ. අදාළ ක්‍රියාවලිය සඳහා ඇතුළත් කෙරෙන ඒකක ගණන මත සාමාන්‍ය අපතේ ගණනය කරනු ලැබේ. අන්න අදාළ ක්‍රියාවලිය සඳහා ඇතුළත් කරන ඒකක ප්‍රමාණය අනුව සාමාන්‍ය අපතේ ගණනය කෙරේ. right. දැන් අපිට අර පින්තූරේ ගාවම ඔක්කොම දාගන්න බැරි හින්දා මේ චිත්‍රේ ගාවම අපත යන නම් නම් දාගන්න අමාරුයිනේ. ඉඩ මදිනේ. ඉඩත් ඇතිනේ මම වෙන පෑනකින් ලියන්න. ටිකක් මදි ටිකක් බැලන්ස් කරගෙන ලියාගමු. එතකොට පළවෙනි පෙරසැරියට නම් ඇතුළත් කළේ කොහොමද පුතා 4000යි නේ. පළවෙනි පෙරසැරියට ඇතුළත් කරේ 4000යි. right ඇතුළත් කළේ. එතකොට පළවෙනි පෙරසැරියේ සාමාන්‍ය අපතේ කීයද? පළවෙනි පෙරසැරියේ සාමාන්‍ය අපතේ කීයද? සාමාන්‍ය අපතේ මේ ගාන කියනවා පළවෙනි පෙරසැරියේ අපතේ ප්‍රතිශත 2%යි. පළවෙනි පෙරසැරියේ සාමාන්‍ය අපතේ 2%යි. නේ. එහෙනම් 4000න් 2%ක්. එහෙනම් 80යි. සත්‍ය අපතේ 100යි නේ. 4000ක් දැම්ම 3900යි එළියට ආවේ. එහෙනම් 100යි. එහෙනම් අසාමාන්‍ය අපතයක් තියෙනවා. අසාමාන්‍ය අපතයක් තියෙනවා 20යි. අසාමාන්‍ය අපතයක් තියෙනවා 20යි. පැහැදිලිද? සාමාන්‍ය අපතයක් තියෙනවා 20යි. මේක හරි ලස්සන ගානක්. මේක හැදුවට පස්සේ ආර මාර ෆිට් එකක් එන්න ඕනේ. right? මේක මේ පෙරසැරි වල එන්න පුළුවන් හොඳම complicated level එකේ ගානක් ඇත්තටම. නේද? මොකද පෙරසැරි ගිණුම් වලට අමතරව පෙරසැරි තොග ගිණුමුත් තියෙන ගානක්. right? ඊටත් දෙවෙනි පෙරසැරියේ සාමාන්‍ය අපතේ 4000න් මේකෙත් යෙදවුම් 4000යි මේ ක්‍රියාවලිය යෙදවුම් වලින් අපතේ ගණනය කරන්නේ 105යි 4000ට 105ක් 200යි සත්‍ය අපතේ 4000ක් දාලා 3850ක් ගත්ත 150යි එහෙනම් අසාමාන්‍ය ලාභයක් තියෙනවා අසාමාන්‍ය ලාභයක් තියෙනවා 50ක් right ඊට පස්සේ පෙරසැරි 3ට යන්න
සාමාන්‍ය අපතය. සාමාන්‍ය අපතේ පුතා ඒකේ 10%යි 3600 10ක් කියන්නේ මම හදලා පෙන්නන්න ඕනේ 360යි. සත්‍ය අපතය 400යි. මේ 3600ක් දාලා එළියට ගත්තේ 3200 නේ ඇත්තටම 400යි. ඒතකොට ඒකේ අසාමාන්‍ය හානියක් තියෙනවා 40ක්. right. දැන් ගොඩක් දේවල් දාගත්තානේ. right. මම හිතනවා මේ ටික බොහොම පිළිවෙලට පුතා දාගන්න. දැන් මේකේ නැවත වතාවක් දැන් කොම්ප්ලිකේට් කියලා හිතනවනම් වීඩියෝ එක පස්සට ගිහිල්ලා නැවත චුට්ටක් බලන්න. right. හිත හොඳට හයිය කරගෙන බලන්න. Tamanට පුළුවන් කියන එක ඔළුවේ හැම වෙලාවෙම තියාගෙන බලන්න. අනිවාර්යෙන් පුළුවන්. මේවා පොඩි දේවල්. නේ? මේවා පොඩි දේවල්. right. හරි. දැන් එහෙනම් හොඳ ලස්සනයි ගාන දැන්. දැන් නියමයි ලස්සනට ගානක් තියෙන්නේ. right. පින්තූරෙත් හොඳට මැදගත්තා. පින්තූර දිහා බැලුවම ඔක්කොම දැන් ලස්සනට පේනවා. right. හොඳට පේනවා. පින්තූර දිහා බැලුවත් හොඳට ලස්සනට පේනවා ඇත්තටම. right. 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 හරි. එහෙනම් අපි යමු දැන් වැඩේට. ඒ අනුව පහත් සඳහන් දෑ පිළිල කරන්න. පෙරසරි ගිණුම් 3ක් ඕනේ. පෙරසරි ගිණුම් 3ක් තියෙනවා. පෙරසරි ගිණුම් 3ක් තියෙනවා. රූල් 6ක් 7ක් පල්ලෙහාට ගහන්න පුතා. පෙරසරි 1 ගිණුම. පෙරසරි 2 ගිණුම. පෙරසරි 3 ගිණුම. ඊට අසුදා පෙරසරි තොග ගිණුමුත් ඕනනේ. පෙරසරි තොග පළවෙනි පෙරසරි තොග ගිණුම. ඊට පස්සේ දෙවන පෙරසරි තොග ගිණුම. මේක හරි ලස්සන ගානක් ඈ. right. ඊට පස්සේ පෙරසරි තුන්වෙනි පෙරසරි තොග ගිණුම. right. තුන්වෙනි පෙරසරි තොග ගිණුම. අසාමාන්‍ය අපත ගිණුම්, අසාමාන්‍ය අපත ගිණුම්, අසාමාන්‍ය ලාභ ගිණුම්. මෙතන ගහවද එකක්. මෙතන ගහමුකෝ සාමාන්‍ය හානි ගිණුම. ඒකත් රූල් 8ක් විතර පල්ලෙහාට ගහන්න පුතා. මොකද පෙරසරි 3ක් තියෙනවනේ. 3ටම එක ගිණුමක් ගන්න අපි. සාමාන්‍ය හානි ගිණුම. අසාමාන්‍ය හානි ගිණුම. අසාමාන්‍ය ලාභ ගිණුම. මේක ඉතින් භාවනාවක් කරනවා වගේ ගානක් පුතා. නේ? ගිණුම් ටික හරි ලස්සනට ගහ ගන්න. right ටිකක් ලොකු ගානක්නේ කතන්දරෙත් හරි ගැඹුරුයි. නේද? පෙර වැඩත් සෑහෙන්න ඕන වෙනවා. පෙර වැඩත් මම දාන්නම් මේ ගිණුම් වලට පස්සේ පෙර වැඩ.
පෙර වැඩ කියලාත් මම දාගත්තා. right දැන් මුලිනුත් පෙර වැඩක් වගේ දල සටහනක් ඇඳගත්තා. විභාගෙට අපි මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. එහෙම ලස්සනට පිළිවෙලට වැඩේ කරාම බලන කෙනාටත් ආසයි හිතෙනවනේ පේපර් එක. හොඳයි. දැන් අපි කලබල නොවි පෙරසරි එකින් එකට ලස්සනට පටන් ගමු වැඩේ. right පෙරසරි එකින් එකට වැඩේ පටන් ගමු. දැන් පළවෙනි පෙරසරි ගිණුමට යන්න. පෙරසරි ගිණුම 1. පළවෙනි පෙරසරියට තමයි පුතා අර ඇතුළත් කරන්නේ නේ. කතාවේ කි පෙරසරියකට රුපියල් 80000ක් වූ ඒකක 4000ක් ඇතුළත් කරනවා කියලා කිව්වනේ. යුනිට් 4000ක්. ඒක මම දානවා ද්‍රව්‍ය 1 කියලා. එතනින් තමයි වැඩේ පටන් ගන්න. 4000ක් ඇතුළත් කරනවා රුපියල් 80000ක් පිරිවැයච්ච පළවෙනි පෙරසරියට. ඊට පස්සේ තව ඇතුළත් කරලා තියෙන ද්‍රව්‍ය ඊට පස්සේ තියෙන පාරිභෝජනය කළ ද්‍රව්‍ය ඒ මන් දාන ද්‍රව්‍ය 2 කියලා 1,60,000යි වේතන 90,000යි ඍජු වියදම් 82,000යි ඍජු වියදම් 82,000යි පළවෙනි පෙරසරිය ඔච්චරයි පිරිවැය තියෙන්නේ. මේකේ සාමාන්‍ය හානිය පළවෙනි පෙරසරි සාමාන්‍ය හානිය මේ තියෙන ඒකක 80යි. සාමාන්‍ය හානිය 80යි. ඒකේ සුද්ධ උපලබ්ධයගේ 80 වැඩි කිරීම අපිට කියනවා මේ ගානේ පළවෙනි පෙරසරියේ සාමාන්‍ය හානිය අපතේ විකුණන්න පුළුවන් රුපියල් 54 ගානේ. එහෙනම් 80 වැඩි කරන්න 54න්. පළවෙනි පෙරසරියේ අපතේ සුද්ධ උපලබ්ධයගේ පුතා 80 වැඩි කිරීම 54. 4320යි. ඒක අපි සාමාන්‍ය හානි ගිණුමට දාමු. හරට 80යි. පෙරසරි 1 කියලා ලියන්න. right පෙරසරි 1 කියලා ලියන්න. right ඊට පස්සේ නිමෝම පෙරසරි 1 නිමෝම කීයද? මේ නිමෝම තියෙන පුතා 3900ක්. 3900. නිමෝම අගය කරමු අපි දැන්. පෙර වැඩ වලට යමු. W1 කියලා දාමු ඕන්න. පෙර වැඩ අපි කරන්න වෙනවා. පෙර වැඩ. ඒකකයක පිරිවැය. ඒකකයක පිරිවැය. පෙරසරි 1. පෙරසරි 1. පෙරසරියේ මුළු පිරිවැය. අය මම සූත්‍ර ලියන්න ඕනේ නැහැ. දන්නවනේ පෙරසරි ඒකේ පිරිවැය ගන්න පෙරසරියේ මුළු පිරිවැය ඍණ සාමාන්‍ය හානි සුන්බුන්නගේ සාමාන්‍ය හානි විසුන්බුන්නගේ 4320යි. බෙදීම යෙදවුම් 4000යි සාමාන්‍ය හානි 80යි. නේ මේ තියෙන පුතා සාමාන්‍ය හානි 80යි. සාමාන්‍ය හානි 80යි. right පෙරසරියේ මුළු පිරිවැය කීයද? පෙරසරියේ මුළු පිරිවැය ගන්න මේ ටික එකතු කරන්න පුතා. 80000 ධන 1,60,000 ධන 90,000 ධන 82,000 4,12,000යි 4,12,000යි රුපියල් 104ක් කියලයි. මේක සුළු කරාම ඒකකයක පිරිවැය රුපියල් 104ක් කියලයි. බලන්න රුපියල් 104ක් ආවද කියලා. right රුපියල් 104ක් කියලයි. හරි නේද? right බලන්න ගණනය කරපුවා. සාමාන්‍ය ආකාරයට මම පෙරසරි පිරිවැය ගන්නේ මූලික මූලධර්ම. පෙරසරියේ මුළු පිරිවැය ඍණ සාමාන්‍ය හානි සුද්ධ උපලබ්ධයගේ බෙදීම යදව් ඍණ සාමාන්‍ය. මේක නොනිමි නෑ පුතා. මේකේ නොනිමි නෑ. මේකේ තියෙන නිමිතෝගයක් තියෙනවා. නේ? පෙරසරියකින් ඊළඟ පෙරසරියට කෙලින්ම යන්නේ. ඒ පෙරසරියට අදාළ නිමිතෝගයකට මාරු වෙලා ඒ නිමිතෝගයෙන් තමයි ඊළඟ පෙරසරියට මාරු කරන ප්‍රමාණය තීරණය වෙන්නේ. පැහැදිලි නේද? right.
එන 104යි. ඒකකයේ පිරිවැය 104යි. එහෙනම් මේ නිමෝම 104 ගානේ අගය කරන්න. 104 ගානේ 3900. හාරලක්ෂ 5600. මේක මාරු වෙන කෙලින්ම පුතා පෙරසැරි තොග ගිණුමට. පෙරසැරි තොග ගිණුම. මේකේ ආරම්භක ශේෂයක් තියෙනවා. බලන්න පළවෙනි පෙරසැරියේ තොග ගිණුමේ පළවෙනි පෙරසැරි තොග ගිණුමේ ඒකක 600ක් තියෙනවා පුතා. ඒක අගය කරලා තියෙන්නේ එකක් පළවෙනි පෙරසැරි ආරම්භක තොගය ඒකකයක් රුපියල් 98 ගානේ. 98 ගානේ තමයි ඔය 600 අගය කරලා තියෙන්නේ. 98 වැඩි කරන්න 600. ආරම්භයේ තොගය තියෙනවා 58800. දැන් පළවෙනි පෙරසැරියෙන් එනවා. පළවෙනි පෙරසැරියෙන් කීයක් එනවද පුතා? 4,56,600යි. ඒකක 3,900ක් 4,56,600. 4,56,600. right? ඒක පෙරසැරි තොගයට මාරු කරා. පළවෙනි පෙරසැරියේ තිබ්බ පුතේ අසාමාන්‍ය අපතයක් නේ. අසාමාන්‍ය හානියක් තිබ්බ 20ක්. එහෙනම් ඒක මාරු කරන්නේ අසාමාන්‍ය හානි ගිණුමට. අසාමාන්‍ය හානි ගිණුමට මාරු කරන 20ක්. අසාමාන්‍ය හානියත් අගය කරන්නේ හොඳ පිරිවැයට. ඒකකයේ පිරිවැයට 104 ගානේ. 20 වැඩි කරන්නේ 104. 2080යි. දැන් බලන්නකෝ එකතු කරලා හර පැත්තයි බැර පැත්තයි සමාන වෙනවද කියලා. ඒත් එක්කම අසාමාන්‍ය හානි ගිණුමට මාරු කරන්න. එක පෙරසැරිය ඒකක 20යි 2080. right? right? දැන් එකතු කරලා බලන්න. හර පැත්ත බැර පැත්ත සමාන. මොකද පළවෙනි පෙරසැරි ගිණුමේ වැඩ ඉවරයි. නේ? පළවෙනි පෙරසැරියේ නිමෝමත් මාරු කරා අසාමාන්‍ය හානිය හඳුනාගත්තා. ඒ ටික ඉවරයි. පළවෙනි පෙරසැරි ගිණුම තුලනය කරලා බලන්න පුතා. 4,12,000යි. right. ඔන්න පළවෙනි පෙරසැරියේ වැඩි ඉවරයි. right? ඊට පස්සේ අපි යන ඊළඟ පෙරසැරියට. ඊළඟ පෙරසැරියට යන්නේ මෙහෙමයි පුතා. දැන් පෙරසැරි තොග ගිණුමට තමයි මාරු කරේ. නේ? පෙරසැරි තොග ගිණුමෙන් තමයි පෙරසැරි දෙකට තොග මාරු වෙන්නේ. පෙරසැරි දෙකට. පෙරසැරි දෙකට කොච්චරක් මාරු වෙනවද? මේ දැන් මේ මෙතන තියෙන ඔක්කොම 4,500ක් පුතා. 4,500. අපි චිත්‍රය ඇඳ පොඩ්ඩක් මම චිත්‍රයෙන් පෙන්නන්න. මේ බලන්න පුතා. පළවෙනි අර චිත්‍රය යන්න. මේ මං කිව්වේ ආරම්භයේදී නිමිතෝගයක් තිබ්බ පළවෙනි පෙරසැරි 600යි. දැන් 3,900ක් එකතු වුණා. ඔක්කොම 4,500යි. ඒකෙන් 500ක් තියන 4,000 නේ මාරු කරන්නේ. ඒතර 4,500ක් තියෙනවා. මේ තියෙන තොග බරිත පිරිවැයට අගය කරලා තමයි මාරු කරන්නේ. right? තොග බරිත පිරිවැයට මාරු කරලා තමයි අගය කරන්නේ. පැහැදිලිද? හරි. පළවෙනි පෙරසැරි තොග ගිණුමට ගිහිල්ලා තියෙනවා දැන් ඒකක තියෙනවා කීයක්ද ඔක්කොම ආරම්භක 600යි මේකෙන් මාරු වෙච්ච 3,500 4,500. අපි 500ක් තියාගෙන තියෙනවා 531කට 500ක් තියෙනවා. ඒතර 500ක් තියෙනවනම් 4,500න් 500ක් ඉතුරු වුණා කියන්නේ 4,000ක් තමයි මාරු කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ තීරණය කරේ 4,000ක් තමයි දෙවෙනි පෙරසැරේට ගියේ කියලා. right. එහෙනම් මේකේ තොග අගය කරන්නේ බරිත පිරිවැයට. මේ තියෙන තොග අගය කරන්නේ බරිත පිරිවැයට. මේ දෙකේ පිරිවැය. දැන් තොගවල පිරිවැය කීයද? බරිත පිරිවැයට ගත්තොත්. හරි. ඒකටත් අපි පෙරවැඩේදී කරමු. පෙරවැඩේදී ඒකක ගනිමු. අපි ඒක ගමු. නේද?
පෙරසරි තොග ගිණුම. පෙරසරි තොග ගිණුම. ඒකකයක බරිත පිරිවැය. පළවෙනි පෙරසරිය ගත්තොත් දැන් ඒකක තොග ඒකක 4500ක් තියෙනවා. ආරම්භයේ තිබ්බ ඒ වගේ පුතා වටිනාකම 58800යි. 58800යි. මේකට එකතු වෙච්ච ඒ වගේ පිරිවැය 4,5600යි. ওই දෙකනේ මේ දෙක එකතුව 4,5600යි. ওই දෙක තමයි එකතුව. ඒකක 4,500යි. එතකොට එනවා ඒකකයක බරිත පිරිවැය. 58,800 ධන 4,5600 බෙදීම 4,500. ඔයාට එනවා බරිත පිරිවැය රුපියල් 103යි 720යි කියලා. එතකොට පෙරසරි එක තොග ගිණුමේ ඒකකයක පිරිවැය රුපියල් 103යි 720යි. right? බරිත පිරිවැය. දැන් ඔය ගානට තමයි ඔය පිරිවැයට තමයි අපි දෙවෙනි පෙරසරියට මේව මාරු කරන්නේ. 103යි 720 ගාන තමයි දෙවෙනි පෙරසරියට මාරු කරන්නේ. එහෙනම් පළවෙනි පෙරසරි තොග ගිණුමෙන් දෙවෙනි පෙරසරියට මාරු කරන්නේ 103යි 720 ගානේ. 103යි 720 ගානේ ඒකක 4000ක් මාරු කරලා තියෙනවා. එතකොට පුතා 15ට ගෙනියන්න 500ක් ඉතුරුනේ. පළවෙනි පෙරසරි තොග ගිණුමේ කාලච්ඡේදයේ අවසානයේදී ඒකක 500ක් ඉතුරු වෙනවා. ඒතර 4000ක් වැඩි කරන්න 103යි 720 ගානේ. 4,12,800යි. 4,000ක්. පෙරසරි දෙකට මාරු වෙනවා. ඉතුරු වෙන්නේ 500ක්. 103යි 720 ගානේ 500ක්. 51,600යි. ඒක අවසාන නිමිතෝගේ විදියට පළවෙනි පෙරසරි ඉතුරු වෙනවා. පළවෙනි පෙරසරියේ තොග ගිණුමේ. ඒතර මේ ගාන පළවෙනි පෙරසරි තොග ගිණුම බැර දෙවෙනි පෙරසරි ගිණුම හර. දෙවෙනි පෙරසරි ගිණුමට මාරු වෙනවා. right? 4,12,000 4,12,000 4,12,800 4,12,800ක් මාරු වෙනවා. එක පෙරසරි තොග ගිණුමේ මාරුනේ. අන්න එතරම් වෙනස තියෙන්නේ. 4,000. වෙනද නම් කෙලින්ම පළවෙනි පෙරසරියෙන් දෙවෙනි පෙරසරියට මාරු වෙනවා. මේක මම පෙරසරි දෙක ගිණුම කරලා දාගන්නම්. 3 නෙවෙයි 2. මෙතන 3. ඒක ප්‍රශ්නයක් නෑ. පෙරසරි දෙක ගිණුමට දාන්න. පෙරසරි දෙක ගිණුම. පෙරසරි දෙක ගිණුම හර කළා. ඊට පස්සේ පුතා පෙරසරි දෙකේට අදාළව තව දරපු පිරිවැය තියෙනවා. ගාන අරගන්න ටියුට් එකේ. පෙරසරි දෙකට අදාළව තව දාලා තියෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය 30000යි. ඒක අපි ගන්නවා ද්‍රව්‍ය 2 කියලා. ද්‍රව්‍ය 2. වේතන තියෙනවා 40000යි. ඍජු වියදම් තියෙනවා 9000යි. ඔච්චරයි. දෙවෙනි පෙරසරියට අදාළව දරලා තියෙන ওই පිරිවැය. පළවෙනි පෙරසරිය මාරුණා පිරිවැය 4,12,800යි. එතන පළවෙනි පෙරසරිය තොග ගිණුමේ මාරුණා එක. ඊට පස්සේ දරපු පිරිවැය ටික තියෙනවා. right? ඒ තමයි පෙරසරිය මුළු පිරිවැය. මේකේ සාමාන්‍ය හානිය කීයද? මේකේ සාමාන්‍ය හානිය. අපි ගණනය කරගත්තා. දැන් අර ලොකු චිත්‍රය බලන්න. දෙවෙනි පෙරසරිය සාමාන්‍ය අපතය 200යි. සාමාන්‍ය අපතේ 200යි. සාමාන්‍ය හානිය 200යි. සාමාන්‍ය හානිය 200යි. මේකේ සාමාන්‍ය හානිය විකුණන්න පුළුවන් කීය ගානද පුතා? මේකේ සාමාන්‍ය හානිය විකුණන්න පුළුවන් කීය ගානද? ගාන බලන්න. මේකේ සාමාන්‍ය අපතය 65 ගාන විකුණන්න පුළුවන්. එහෙනම් 200 වැඩි කරන්න 65න්. 13000ක් වෙන්න ඕන. කොකටත් කැල්ලෙන් වැඩි කරලා ගමු. 200 වැඩි කිරීම 65.
13000යි. right. දැන් මේකේ ඒකකයක පිරිවැය ගණනය කරන්න පුළුවන්. මේකේ නිමවුම තියෙනවා කීයක්ද පුතා? චිත්‍රය ඕනනම් බලන්න. මේකේ නිමවුම 3850ක් එළියට අවිල්ලා තියෙනවා මේ. අසාමාන්‍ය ලාභයක් තියෙනවා 150. 3850. 3850. 3850. එතකොට 3850න් මේකේ ඒකකයක පිරිවැය ගණනය කරමු අපි. right පෙරසේමයි. අපේ ලොකු පෙරවැඩේට යන් අර පෙරවැඩක් තියෙනවනේ. ඒකට ගිහිල්ලා පෙරසරි 2. පෙරසරි 2 මුළු පිරිවැය ඍණ සාමාන්‍ය. යෙදවුම් මේකෙත් 4000යි. සාමාන්‍ය හානි 200යි. බලන්න පෙරසරි පිරිවැය පෙරසරි පිරිවැය කියන්නේ මේ ටික එකතුව 412800 කැල්කියුලේටරෙන් ගහලා එකතු කරන්න 412800 ධන 30000 ධන 40000 ධන 9000 491800 491800 සාමාන්‍ය අපතේ සුන්බුන් නගේ තිබ්බා 13000ක් මතකයිනේ 13000 නැත්තම් ගාන බලන්න පුතා 13000 දැන් බලන්න ඒකේ පිරිවැය කීයක් එනවද කියලා රුපියල් 126ක් එනවා මේකේ නිමෝම මාරු කරන්න වෙන 126 ගානේ 126 ගානේ 3850 126 ගානේ මාරු කරන්න නිමි තොගයට දෙවෙනි පෙරසරි තොගේ නිමි තොගයට 3850 වැඩි කිරීම 126 485100යි 485100යි ඒක මාරු කරන්න අපි කෙලින්ම පෙරසරි තොග ගිණුමට දෙවෙනි පෙරසරියේ තොග ගිණුමනේ දෙවෙනි පෙරසරියේ තොග ගිණුම. ඒකෙත් පුතා ආරම්භක ශේෂයක් තියෙනවා. බලන්න දෙවෙනි පෙරසරියේ ආරම්භක තොගේ කීයද කියලා. දෙවෙනි පෙරසරියේ ආරම්භක නිම තොගයක් තියෙනවා. වැඩ නිම කළ පෙරසරි තොගේ කියලා දෙවෙනි පෙරසරියේ තියෙනවා ඒකක 550ක්. 550ක් ඔය 550 ඒකකයක් අගය කරලා තියෙන්නේ පුතා 124 ගානේ. 550 වැඩි කරන්න 124. 68200. 68200. 68200. දැන් මේකට එනවා දෙවෙනි පෙරසරියෙන් කීයක්ද? දෙවෙනි පෙරසරියෙන් එනවා 3850. 3850ක් නෙන්න පුතා. 3850 485100 485100 485100 right 485100ක් එනවා right දැන් අපි මේකේ වැඩේ ඉවරම කරමු දෙවෙනි පෙරසරිය මේකේ තිබ්බේ අසාමාන්‍ය ලාභයක් අසාමාන්‍ය ලාභයක් ඒකක 50ක අසාමාන්‍ය ලාභය ඒකක 50යි අපි අගය කරනවා 126 ගන්න. හොඳ ඒකකයේ පිරිවැය 126යිනේ. ඒ නිසා අසාමාන්‍ය ලාභයත් අගය කරන හොඳ ඒකකයක පිරිවැයට 50 වැඩි කිරීම 126. මේවා දන්න දේවල් 6300. ඒක මාරු කරන්න අසාමාන්‍ය ලාභ ගිණුමට බැර කරන්න. අසාමාන්‍ය ලාභ ගිණුම. අසාමාන්‍ය ලාභ ගිණුම. පෙරසරි 2 කියලා 6300. 50ක් ඒකකනේ. right.
තව පොඩි වැඩක් ඉතුරු වෙලා තිබ්බ ඒක මම අන්තිමේටම කරන්න. රයිට්? හරි. අසාමාන්‍ය ලාභ කිනෝට මාරු කරා මේ 50. රයිට්? බොහොම කල්පනායෙන් හරි හිමින් හදන්න ඕනේ මේක. මේ ලේසි නෑ වැඩි. නේ? බැලන්ස් කරලා බලන්න මේක 4050යි 4050යි 4,98,000යි. මෙතනත් එන වෙලෙදි 4,98,000. මොන එකතු කරලා බලන්න. හාරලක්ෂ 98,100යි. මෙතනත් 4,98,100යි. හරි 4,98,100ක්. පිරිවෙ බැලන්ස් වෙනවා. රයිට්. දැන් නිමි තොගයට මාරු වුණා. දැන් තමයි වැඩේ තියෙන්නේ. දෙවෙනි පෙරසරි තොග ගිණුවට මාරු වුණා. දැන් මේකෙන් දැන් මේ චිත්‍රය අපි මුලින්ම ඇඳපු චිත්‍රය මේ දිහා බලන්නකෝ පුතා. මේ දැන් දෙවෙනි පෙරසරියට යනකොට දෙවෙනි පෙරසරි තොග ගිණුමේ ආරම්භයේ තිබ්බ පුතා 550. දැන් 3850ක් ආවනේ. ඊට පස්සේ 800ක් ඉතුරු කරගෙන 3600ක් තමයි ඊළඟ තොගයට මාරු කරන්නේ. ඊළඟ පෙරසරියට මාරු කරන්නේ. 3600ක් මාරු කරනවා ඊළඟ පෙරසරියට. නේද? right? මේකෙන් 3600 මාරු කරනවා තුන්වෙනි පෙරසරියට. ඉතිරි එක අවසාන තොගයේ විදිහට 15ට ගෙන යනවා. මේ බලන්න පුතා. මේකේ අවසාන තොග විදිහට අපි 800ක් තියාගන්නවා. right? හරි? 800ක් හිටනවද? නේ? 800ක් හිටනවා හරිනේ. 800ක් එනවා මේ. මෙතන 4400යි. තාම වැඩේ කිව්වේ නෑ මම පොඩි වැඩක් එතන තියෙනවද? 68200 ධන 4,85,100. දැන් තියෙන තොගවල මුළු පිරිවැය කීයද 5,53,300යි. දැන් තියෙන තොගවල මුළු පිරිවැය කීයද 5,53,300යි. බරිත පිරිවැයට මාරු කරන 3,600. හරි. අපි අර පෙර වැඩේට යමු. 5,53,300යි. 5,53,300යි. එහෙනම් 5,53,300 මම දෙක එකතු කරලාම ගත්ත වෙන වෙනම පෙන්නුවේ නෑ. ආරම්භක තොගයයි මේකයි. දෙක එකතුව 5,53,300යි. එතන කීයක් තිබ්බද පුතා? එතන කීයක් තිබ්බද? 4,400ක් තිබ්බ පෙරසරි දෙක තොග ගිණුමේ. දෙවෙනි පෙරසරියේ තොග ගිණුමේ 4,400ක් තිබ්බා. එහෙනම් ඒකකයක ඇවරේජ් කොස්ට් එක කීයක් එනවද? බරිත පිරිවැය. එකසි 25,75යි. එකසි 85,75යි. right? 125,75ක් යනවා ඒකකයක පිරිවැය. ඒ ගානට තමයි මාරු කරන්න පුතා තුන්වෙනි පෙරසරියට. right? මෙතන දෙවෙනි පෙරසරි තොග ගිණුමෙන් තුන්වෙනි පෙරසරියට මාරු කරන්නේ. පෙරසරි තොග ගිණුමට නෙමෙයි තුන්වෙනි පෙරසරියට. 125,75 ගානේ 3,600 වැඩි කරන්න 125,75 ගානේ. හාරලක්ෂ 52,700. අවසාන තොගය අගය කරමු අපි 125,75 ගානේ 3,600. මේක මරු ගානනේ 3,600 නෙවෙයි 800. සමහරු දැන් නිදා ගන්නවා දැන් මේ වෙලාවට බුදු අම්මෝ මෙච්චර ගණන හදන්න බෑ නේ මම මේ විභාගෙත් අතහැරලා දානවා නෑ නේ මාරි ලේසිනේ මම මේ හිමින් හදන්නේ මටත් දඩ බඩ ගාලා හදාගෙන යන තිබ්බ මම මේ බොහොම හිමින් බොහොම රිලැක්ස් එකේ හදන්නේ නේ ඔයත් ඒ විදිහට රිලැක්ස් එකේ හදන්න ටික ටික ඊට පස්සේ ස්ටඩි කරන්න ප්‍රොසෙස් එක නේද රයිට් දැන් පුතා දෙවෙනි පෙරසරිය තොග ගිණුමෙන් තමයි මාරු වෙන්නේ තුන්වෙනි පෙරසරියට කොච්චරද 4,52,700 4,52,700 තුන්වෙනි පෙරසරියට මාරු වෙනවා පෙරසරි 3 ගිණුම
4,52,700. 3,600ක් මාරුනේ නේ. 3,600. 3,600. පෙරසැරි දෙක තොග ගිණුමෙන් තමයි මාරුනේ. පෙරසැරි දෙක තොග ගිණුමෙන් 4,52,700ක් මාරුණා. දැන් බලන්න තුන්වෙනි පෙරසැරියට මොනවද දරණ පිරිවැය කියලා. තුන්වෙනි පෙරසැරිය දරණ පිරිවැය මොනවද? ඒකෙත් දරණ පිරිවැය පුතා මේ. ද්‍රව්‍ය තියෙනවා 20000ක්. ඒක අපි ද්‍රව්‍ය දෙක කියලා දානවා. ද්‍රව්‍ය දෙක 20000යි. වේතන 40000යි. වේතන 40000යි. ඍජු වියදම් 10020යි. ඍජු වියදම් 10020යි. පැහැදිලිද? ඍජු වියදම් 10020යි. රයිට්. එච්චරයි පිරිවැය දරන්නේ. මේකේ පුතා සාමාන්‍ය හානිය බලන්න. මේකේ සාමාන්‍ය අපතේ 360යි එකක. 360යි. මේකේ අපතේ විකුණන්න පුළුවන් කීය ගානද? මේකේ අපතේ විකුණන්න පුළුවන් කීය ගානද? බලන්නකෝ. තුන්වෙනි පෙරසැරේ පුතා අපතේ විකුණන්න පුළුවන් රුපියල් 84 ගානේ. එහෙනම් 84ෙන් වැඩි කරන්න. එතකොට එනවා සාමාන්‍ය හානිය ශුද්ධ උපලබ්ධියගේ. 360 වැඩි කිරීම 84 30240යි. 30240යි. මේකේ නිමවුම පුතා මම නැවතත් පෙන්නන්නේ මේ තුන්වෙනි පෙරසැරේ නිමවුම කීයද පුතා? 3200යි. 3200යි. නිමවුම 3200යි. ඒකේ තියෙන අසාමාන්‍ය හානියක් නේ. නැවත පෙන්නන්නම් ඕනනම් මේ මුලින්ම දාගත්තනේ. අසාමාන්‍ය අපතයක් තියෙන 40ක්. අසාමාන්‍ය හානිය 40යි. අසාමාන්‍ය හානිය 40. දැන් නිමෝම අගය කරනවා පුතා ඒකකයක පිරිවැයට 3200. ඒකක පිරිවැය ගණනය කරමු දැන් අපි. පෙරසැරි මුළු පිරිවැය ගන්න. ෂුවර් එකටම ආයෙ වෙන කොහෙටවත් එන්ට්‍රීස් එන්නේ නැති ඉඳ අපි දන්නවා මොකද අසාමාන්‍ය හානියත් මම දැම්මනේ. 4,52,700යි ධන 20000 ධන 40000 ධන 10020 පෙරසැරි මුළු පිරිවැය 5,22,720යි. පෙරසැරි මුළු පිරිවැය 5,22,720යි. දැන් ඒකගේ පිරිවැය ගණනය කරන පෙරසැරි 3ට අදාළව. පෙරසැරි 3. අපේ ලොකු පෙර වැඩක් තියෙනවනේ. 5,22,720යි. ඒකේ සාමාන්‍ය හානිය කීයද තිබ්බේ පුතා? සාමාන්‍ය හානිය තිබ්බේ 30,240 නේ මේ 30,240 30,240 සාමාන්‍ය හානිය 30,240යි. මේකේ යෙදවුම 3,600යි. සාමාන්‍ය හානිය 360යි. බලන්නකෝ ඒකකයක පිරිවැය රුපියල් කීයද කියලා. එකසිය 52ක් වෙනවා. 152ක් වෙනවා. right. එහෙනම් 3,200 152 ගානේ තමයි
නිමෝ මාරු වෙන්නේ 3200 වැඩි කිරීම 152 486400 අසාමාන්‍ය හානියත් ඒ ගාන තමයි අගය කරන්නේ 152 ගානේ 40 වැඩි කිරීම 152 6080 හරි මේක මාරු කරන්න නිමවම පෙරසැරි 3 තොග ගිණුමට පෙරසැරි 3 තොග ගිණුම ඒකේ ආරම්භක ශේෂයක් තියෙනවා පුතා පෙරසැරි 3න් එනවා පෙරසැරි 3න් එනවා කීයක්ද 486400ක් 486400ක් ඒකක 3200ක් පෙරසැරි 3 තොග ගිණුමේ පෙරසැරි 3 තොග ගිණුමේ බලන්න 5යි එකට තියෙනවා පුතා ඒකක 800ක් 148 ගානේ තමයි අගය කරලා තියෙන්නේ 800 වැඩි කිරීම 148 118400 800ක් තිබ්බා නේද මේක සම්පූර්ණයෙන්ම මාරු කරලා තියෙනවා නිමිතොගේට අපිට කියනවා අවසාන තොගයක් නැහැ කියලා බලන්නකො පෙරසැරි 3 තොග ගිණුමේ අවසාන තොගයක් නැහැ කියන්නේ 4000ක් මාරු වෙලා තියෙනවා 4000ක් මාරු වෙලා තියෙනවා ලක්ෂ 4800යි 4000ක් මාරු වෙලා තියෙනවා 4000 මාරු වෙච්ච ඉඳලා ගණන් කර කර ඉන්න දෙයක් නැහැ තොගේ 6,48,800ම තමයි මාරු වෙන්නේ 4000 නේ මේ බලන්නකො චිත්‍රේ මේ බලන්න චිත්‍රේ මාරු ගානනේ මේ බලන්න චිත්‍රේ මේ 4000 මාරු වෙලා තියෙනවනේ පුතා මේ තුන්වෙනි පෙරසැරි තොග ගිණුමේ ශේෂයක් ඉතුරු නැහැ ආරම්භයේ 800ක් තිබ්බා 3200ක් එකතු වුණා 4000ම නිමිතොකේට මාරු වෙලා තියෙනවා රයිට් තාම ඉවර නෑ ගාන නේ right එතකොට අපි දැන් මම මේ සටහන තිබ්බේ නැහැනේ මේකේ සාමාන්‍ය අසාමාන්‍ය හානියක් තිබ්බනේ ඒකක 40ක් 6080ක් ඒක අපි අසාමාන්‍ය හානි ගිණුමට හර කරේ නෑ මං තාම අසාමාන්‍ය හානි ගිණුමට හර කරන්න ඕනේ ඔය 6080 පෙරසැරි 2 කියලා දෙවෙනි පෙරසැරි කියලා සරි පෙරසැරි 3 කියලා තුන්වෙනි පෙරසැරියෙන් ආවේ කීයක්ද 40ක් නේ 40ක් නේ 6080 ඒක අපි අසාමාන්‍ය හානි ගිණුමට හර කරන්න ඕනේ අසාමාන්‍ය හානි ගිණුමට හර කරන්න ඕනේ තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න පුතා මොකක්ද මේ අසාමාන්‍ය හානි ගිණුම් වලින් මේව මාරු කරන්න ඕනේ සාමාන්‍ය හානි ගිණුමට මේ සැඟවුණු නේ අසාමාන්‍ය හානිය සැඟවුණු ලාභය මාරු කරන්න ඕනේ සාමාන්‍ය හානි ගිණුමට සාමාන්‍ය හානි ගිණුමට මේ 20 සාමාන්‍ය හානි ගිණුමට මේ 40 මේ 20 ශුද්ධ උපලබ්ධියගේ මේ 40 ශුද්ධ උපලබ්ධියගේ බලන්නකෝ ශුද්ධ උපලබ්ධියගේ කීයද කියලා හානිය පළවෙනි පෙරසැරිය නම් 54යි මේ 20 පළවෙනි පෙරසැරියනේ එහෙනම් 20 වැඩි කිරීම 54 1080යි මේක සාමාන්‍ය හානි ගිණුමට මාරු කරන්න ඕනේ 20 වැඩි කිරීම 54 මේකේ 40 වැඩි කිරීම ශුද්ධ උපලබ්ධියගේ හානි වෙච්ච ඒ වගේ හිමිසරේ බලන්නවා ගාන සම්පූර්ණයෙන් හදලා දැන් මේක දඩ ගානක්නේ ශුද්ධ උපලබ්ධියගේ 65යි නෑ 84යි තුන්වෙනි පෙරසැරිය මේක තුන්වෙනි පෙරසැරිය ඔය ගණන් දෙක පුතා මාරු කරන්න ඕනේ සාමාන්‍ය හානි ගිණුමට එතන බැලන්ස් එකක් එනවා නම් ඒ බැලන්ස් එක තමයි පිරිවැය ලාභාලාභ ගිණුමට මාරු වෙන්න ඕනේ
මේක තමයි පිරිවැලා බාලාප ගිණුමට මාරු වෙන්නේ. 1720ක් තමයි පිරිවැලා බාලාප ගිණුමට මාරු වෙන්න ඕන. ඒතර මේ ගණන් දෙක අපි මාරු කරන්න ඕනේ සාමාන්‍ය හානි ගිණුමට සටහන් කරේ නෑ මම. සාමාන්‍ය හානි ගිණුම. අසාමාන්‍ය හානි ගිණුම. අසාමාන්‍ය හානි ගිණුමට 20යි 40යි. අසාමාන්‍ය හානි ගිණුම. ඩබල් එන්ට්‍රි ආවේ 1080කුයි 3360කුයි. 1080කුයි 3360යි. ඒ තමයි පුතා අසාමාන්‍ය හානියේ සැඟවුණු ලාභය. අසාමාන්‍ය හානි ගිණුම බැර සාමාන්‍ය හානි ගිණුම හර. right? ඊට පස්සේ අසාමාන්‍ය ලාභයේ සැඟවුණු පාඩුව මේ පෙරසරි දෙකෙන්නේ තිබ්බේ. එහෙනම් ඒකත් මාරු කරනවා අපි සාමාන්‍ය හානි ගිණුමට. ඒ කියන්නේ මේකේ සුද්ධ උපලබ්ධියගේ මාරු කරන්න. දෙවෙනි පෙරසරි සුද්ධ උපලබ්ධියගේ දෙවෙනි පෙරසරි අපතේ එකක සුද්ධ උපලබ්ධියගේ 65යි පුතා. 65 වැඩි කිරීම 50. 3250යි. තුන්දා 250ක් සාමාන්‍ය හානි ගිණුමට මාරු කරන්න. අසාමාන්‍ය ලාභ ගිණුම කියලා. ඊට පස්සේ මේ ඉතිරි තියෙන ටික මේක තමයි ඇත්ත අපතය. මෙතකොට ඉතුරු වෙන්නේ ඇත්ත අපතය. ඇත්තම අපත කියපු ටික තමයි ඉතුරු වෙන්නේ. ඒක අපිට මුදල් විදියට විකුණ ගන්න පුළුවන්. ඇත්තම අපතේ ඒක 90ක් තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මම සාමාන්‍ය හානි ගිණුමට තව එන්ට්‍රීස් දෙකක් දාලා තිබිලා නැහැ. පොඩ්ඩක් ඉන්න ඒක දාගන්න ඕන. සාමාන්‍ය හානි ගිණුමට දැම්මේ නැහැනේ පෙරසරි 2 1යි 3 1යි. පෙරසරි 2 සාමාන්‍ය හානියක් තිබ්බා. ඒක දාලා තිබ්බේ නැහැ මේ පුතා. මෙන්න මේ එන්ට්‍රිය දාලා නැහැනේ. කොයි පෙරසරි 2 පෙරසරි 2 සාමාන්‍ය හානියක් තිබ්බා 200ක්. මෙන්න මේක මෙතන බැර කරාට අපි සාමාන්‍ය හානි කියනකොට හර කරේ නැහැ. 200ක් 13000යි. 200ක් 13000යි. මේකේ ගොඩයිනේ ගිණුම්ද? 200ක් 13000යි. ඒක දාන්න ඕනේ. 200ක් 13000යි. ඒක දාන්න පුතා. ඊට පස්සේ පෙරසරි 3නුත් එනවා මේ විදිහටම. පෙරසරි 3නුත් එනවා. පෙරසරි 3න් එන්නේ 360ක්. පෙරසරි 3 ගිණුම තියෙන්නේ. මේ තියෙන්නේ. පෙරසරි 3 ගිණුමෙන් එනවා 30240ක්. 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 ඔය ටික එනවා. 80 ධන 200 ධන 360 ධන 20 ධන 40. මෙතන 700ක් එකතු වෙනවා. මෙතනත් 700ක් එනවා. 650. right. ඒක අපිට මුදල් කරන්න පුළුවන්. මුදලට විකුණන්න පුළුවන් මේ ගාන. දැන් ඒ ගිණුම් ටික තුලනය කරගන්න එක පොඩි වැඩක් Tamanට. Tamanගේ පොතේ තියෙනවනේ. බලන්න තුලනය කරගන්න. $48,750. බලන්න සුළු කළා බලන්න මමත් සුළු කළා. ඊට පස්සේ වාගේ අසාමාන්‍ය ලාභ ගිණුම පිරිවෙලා බාලාප ගිණුමට මාරු කරන්න. එන්න ගාණක් හෙවි ගාණක් ඉතින්. නේ
ලකුණු 25ක වගේ ගාණක් මේ වගේ ගාණක් කියන්නේ. 3050ක් මාරු වෙන පිරිවෙලා බලන්න. right. හොඳයිනේ. දඩ ගාණක් හැදුවේ අපි. right. ලොකු ගාණක් හැදුවා. ලස්සන ගාණක්. බොහොම ලස්සනට බැලන්ස් වෙලත් ආවා. ඒකයි වටිනාම දේ තමයි. නේ හොඳට කැපිලා ගෙඩලා උත්තර කැත ගාණක් නෙවෙයි. නේ මේ බලන්න. නේද? ලස්සන චිත්‍රය ඇඳගත්තා. ගිනුම් ටික සියල්ල පිළිල කළා. නේද? right. මේ චිත්‍රය ඇතුලේ තමයි පුතේ ගාණ තිබ්බේ. නේද? මේ චිත්‍රය ඇතුලේ තමයි ගාන තිබ්බේ. ඒතකොට මේ චිත්‍රය ඇඳලා හරියටම මේ ගාන ෆිගර් අවුට් කරගත්තා නම් වැඩේ ලේසි. නේද? මේ චිත්‍රය සහ මෙන්න මේ පෙර වැඩේ ඊටම වැදගත් වුණා මට. මෙන්න මේ පෙර වැඩේ. මෙන්න මේ දෙක හරියට කරගත්තා නම් නේ මෙතනදී අපි එක පෙරසැරී අවසාන තෝග අගය කරපු හැටි නේ එක පෙරසැරී අවසාන තෝග අගය කරපු හැටි සහ ඒ පෙරසැරියෙන් තොග ඊළඟ පෙරසැරියට මාරු කරද්දී අගය කරපු හැටි. බරිත පිරිවැයට මේ. මම අන්තිම එකේ හදන්න උන්නේ නැහැ මොකද තොගයක් ඉතුරු උන්නේ නැහැ නේ. ඒකින්ද කෙලින්ම සම්පූර්ණ වැලියු එක මාරු කරලා දැම්මා. ඒකින්ද තුන හදන්න උන්නේ නැහැ මට. right? ඒ නිසා මෙන්න මේ පෙරවැඩ දෙක සහ අර චිත්‍රය තුල තමයි මේ ගාන තිබ්බේ. නේද? දැන් කෙනෙකුට මේක තවත් සංකීර්ණයි කියලා හිතනවනම් නේද? දැන් මම සෑහෙන effort එකක් දාලා ගාන හැදුවේ. තනියම ඔයත් නැතුව නේද? ඔයත් නැතුව තනියම හැදුවේ. පන්ති එක හදනවා වගේ නෙවෙයි. නේද? ඔයත් නැතුව තනියම හැදුවේ. ලොකු ගාණක්, බොහොම ලස්සන ගාණක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බ ගාණක්. ඉතින් මම හිතනවා හැමෝම මේ වීඩියෝ එක නැවත වතාවක් හෝ බලලා මේ ගාණ තේරුම් ගනී කියලා. ගැටලු තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ගාණේ. ඉතින් අපි පෙරසැරි පිරිවැයකරණට අදාළ අභ්‍යාස මෙතනින් අවසන් කරනවා. නමුත් අපි තවත් ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම දන්නවා මේක ඊටාම සංකීර්ණ ව්‍යායාමයක් ඔබට වගේම මටත්. මොකද අපි විශාල ලොකු විෂය නිර්දේශයක් තමයි ආවරණය කරන්නේ කළමනාකරන ගිණුම් කරණයට. එනිසා අපි මේ හැම එකෙම බොහොම ප්‍රවීණයන් බවට පරිවර්තනය වෙලා තමයි විභාගයට යන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. ඒ නිසා මම හිතනවා මේ අරමුණට තමයි සියලු දෙනාම මහන්සිලා වැඩ කරන්නේ. ඉතින් අපි එහෙනම් ඒකට සූදානම් වෙමු. මේ ගණන් හදලා ඔබට ගැටලු තියෙනවා නම් අපේ Telegram group එකට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවට කමෙන්ට්ස් දාන්න. ඉතින් අපි එහෙනම් නැවතත් තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඊට පස්සේ මම කිව්වා මම ප්‍රාග්ධන ආයෝජන තීරණ නෙමෙයි කරන්නේ ප්‍රමිත පිරිවැය කරන්නේ. නේද? ප්‍රමිත පිරිවැයකට අදාළ ටියුට් එක දැන් වෙබ් එකකින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මුද්‍රිත නිබන්ධන ලැබෙන තුරු ඉතින් ප්‍රාග්ධන ආයෝජනයකින් මම පසුව සාකච්ඡා කරනවා. ප්‍රමිත පිරිවැයගෙන සම්පූර්ණ ඉවරුණාට පස්සේ ඉතින් එහෙමනම් ඔබට දැන් මම හිතනවා පෙරසැරි පිරිවැයකරණයට අදාළව මම හිතනවා බොහොම හොඳින් උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි අද දිනේදී ගොඩක් සාකච්ඡා කළා මේ වීඩියෝ එකකින්. ඉතින් හොඳට මේ වීඩියෝ එක බලන්න. නැවතත් බලන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒවත් එක්කන් අපි මුණ ගැහෙමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.